right. එතකොට operating system එකක් කියලා අපි කතා බහ කරන්නේ අපි සාමාන්‍යයෙන් ඕනම device එකක right ඒ කියන්නේ ඕනම device එකක කියලා කිව්වම අපිට interact කරන්න පුළුවන් interface එකක් තියෙන device එක mobile phone එකක tab එකක laptop එකක computer එකක ඕනම දෙයක ඒ හා සමාන device එකක අපිට operating system එකක් කියන දේ අවශ්‍යයි ඒ අදාළ device එකත් එක්ක වැඩ කරගන්න. right අපිට operating system එක කියලා දෙයක් නොතිබ්බනම් අපිට බැරි වෙනවා ෆෝන් එකත් එක්ක වැඩ කරගන්න. මොකද ෆෝන් එක ඇතුලේ තියෙන යාන්ත්‍රික කොටස් වලට සහ ඉලෙක්ට්‍රිකල් කොටස් වලට අපිට කතා බහ කරන්න තියෙන නැත්නම් කමාන්ඩ්ස් දෙන්න තියෙන විදිහ තමයි මේ අපිට ෆෝන් එකේ හරි නැත්නම් අපේ කම්පියුටර් එකේ අපිට දකින්න හම්බෙන ඇප්ලිකේෂන්ස්. right දැන් ඔයගොල්ලෝ මගේ කම්පියුටර් එක ගත්තොත් මගේ ඕනම කම්පියුටර් එකක අපිට මේ folders files මේ icons right මේ minimize කරන එක maximize කරන එක ඔය facilities දීලා තියෙන්නේ එක එක જાතියේ softwares. ඒතර මේ softwares මෘදුකාංග ටික මේ වගේ device එකක install කරගන්න. ඔයාට මූලිකවම වමනා වෙන මෘදුකාංගය තමයි operating system නැත්නම් මෙහෙයුම් පද්ධතිය කියලා කියන්නේ. එතකොට මෙහෙයුම් පද්ධතිය වෙන විදිහකින් කිව්වොත් කාර්යයන් කීපයක් කරන කෙනෙක්. අනේ කාර්යයන් කීපය තමයි මම මෙතන පින්තූරෙන් පෙන්නලා තින්නේ. මේ ලෙසන් එක ටිකක් තියරි ටිකක් වැඩිපුර තියෙන ලෙසන් එකක්. ඒක නිසායි මම ටියුට් එකට මේ පින්තූර දාලා තියෙන පුළුවන් තරම. එතකොට operating system එකක ප්‍රධාන කාර්යයන් තුනක් ගැන අපි කතා කරනවා. එකක් තමයි අපිට මේ දෘඩාංග කියන එක හංගලා අපිට දෘඩාංග වලින් හැදිච්ච මැෂින් එකක් වෙනුවට virtual machine එකක් right නැත්නම් virtual environment එකක් අපිට පාවිච්චි කරන්න දෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් මැෂින් එකට අත තියන්නේ නැතුව නේද? යම් යම් උපකරණ පාවිච්චි කරලා මැෂින් එක ඇතුලේ තියෙන දේවල් ක්‍රියාත්මක කරනවා. නේද? අපි power එක දුන්නම මැෂින් එක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි ඩබල් ක්ලික් කරාම මොකක් හරි කම්පියුටර් එකේ තියෙන ඇප්ලිකේෂන් එකක් ඩබල් ක්ලික් කරාම ඒක ඇත්තටම ස්ටෝර් වෙලා තියෙන්නේ කම්පියුටර් එකේ හાર્ඩ් ඩිස්ක් එක ඇතුලේ. ඒකට ඒක මෙකැනිකල් දෙයක්. මෙකැනිකල් ඉලෙක්ට්‍රොනිකල් දෙයක්. ඉලෙක්ට්‍රොමෙකැනිකල් කියලා අපි කියන්නේ ඉලෙක්ට්‍රික් සහ මෙකැනිකල් දේවල් සම්බන්ධ දෙයක්. අපි එතකොට ඇප්ලිකේෂන් එක ඩබල් ක්ලික් කරාම අර මෙකැනිකල් දේ වැඩ කරන්න ගන්නවා. නමුත් අපිට ඩිරෙක්ට් කියන්න බෑ හાર્ඩ් ඩිස්ක් එකට ඔයා මෙන්න මේ තැනට ගිහිල්ලා මෙතන තියෙන data එක අරගෙන දැන් මට පෙන්නන්න කියලා. ඒකට තමයි අපිට මේ ඉන්ටර්ෆේස් එකක් අතුරු මුහුණක් දීලා තියෙන්නේ. එතකොට මේ අතුරු මුහුණට ලබා දීලා තියෙන්නේ operating system එකේ. ඒතර උතන අපි කාර්යයන් දෙකක් කතා කරා. එකක් තමයි මේ මැෂින් එකේ යාන්ත්‍රික කොටස් වැඩ කරවීම සඳහා අපිට උදව් කිරීම. right? ඒකට අපි කියනවා virtual machine එකක් අපිට හදලා දීලා තියෙනවා. අතත් යන්ත්‍රයක්. ඒ වගේම තමයි මේ යූසර් එක වැඩ කරගන්න පුළුවන් වෙන ආකාරයේ ඉන්ටර්ෆේස් එක අතුරු මුහුණක් දීලා තියෙනවා. right? ඒකේ අතුරු මුහුණට නැතුව අපිට වැඩ කරගන්න අපහසුයි. දැන් අපි කම්පියුටර් එකක් ගත්තම අපි දන්නවා right මේ පහළම තියෙන්නේ අපිට පේන තියෙන ටාස්ක් බාර් එක. එතනට තමයි අපේ වැඩ කරන දේවල් මිනිමයිස් කරාම එන්නේ. ඒක ක්ලික් කරාම මැක්සිමයිස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ස්ටාර්ට් බටන් එක තියෙන්නේ. right start button එකකින් යන්න පුළුවන් එක එක applications වලට. ඒ වගේම අපි දන්නවා folder structure එක open කරගත්තම අපිට Windows Explorer එනවා. Windows Explorer හරහා අපිට computer එකේ කැමති තැනට යන්න පුළුවන්. no සුහරණ හරි sorry ළමයි
හරි. පොඩ්ඩක් එක පොඩ්ඩක් ඩිස්ටර්බ් වෙනවා. එතකොට ඔය වගේ ඇප්ලිකේෂන්ස් අපිට දෙන්න ඔපරේටිං සිස්ටම් එක උදව් කරනවා. ඒතර ඔපරේටිං සිස්ටම් එක කියලා කියන්නේ මම ඔයගලන්ගේ වයිට් බෝඩ් එක පොඩ්ඩක් ගන්නම්. තප්පරයක් ඉන්න. Right. සුපුරුදු පරිදි ස්කෝලෙන් බාධාවල් ඒ ළමයි ඒ වෙලාවට පොඩ්ඩක් මට එක්ස්කියුස් කරන්න. දැනුත් එහෙම බාධාවක් ඇවිල්ලා තියෙන්නේ. විනාඩියක් right. හරි. එතකොට අපි ඔපරේටිං සිස්ටම් එකේ ප්‍රධාන කාර්යයන් තුන ගැන කතා කර හිටියේ. ඔපරේටිං සිස්ටම් එකේ ප්‍රධාන කාර්යයන් තුනේදී මට කියන්න ඕන උනේ අර ඔපරේටිං සිස්ටම් එක අපිට කරන උදව් වලින් නැත්තම් පරිශීලකයාව අඳුනගන්න විදිහින් පරිශීලකයාගේ පැත්තට කෙරෙන කාර්යයන් තුනක් ගැන අපි ඔතන ටියුට් එකේ කතා කරලා තියෙනවා. ඒ කාර්යයන් තුන අපි මේ විදිහට හැන්ඩල් කරගන්න පුළුවන්. එකක් තමයි කම්පියුටර් එකේ තියෙන හાર્ඩ්වෙයාර් ටික. right දෘඩාංග ටික හංගනවා. හංගලා අපිට virtual machine එකක් විදිහට වැඩ කරන්න දෙනවා. අනිත් එක තමයි මේ platform එකක් විදිහට වැඩ කරන එක. platform එක කියලා කියන්නේ දැන් මේ අපි සාමාන්‍යයෙන් මේ අපි දැකලා තියෙනවානේ නේද වේදිකාවක් දැකලා තියෙනවා. ඒතර මේ ඔපරේටිං සිස්ටම් එක නැත්තම් මෙහෙයුම් පද්ධතිය තමයි වේදිකාව වෙන්නේ. මේ වේදිකාව උඩ තමයි අනිත් හැම ඇප්ලිකේෂන් එකක්ම වැඩ කරන්නේ. right දැන් ඔයගොල්ලෝ දන්න කියන ඇප්ලිකේෂන්ස් නේද Word, Excel, PowerPoint ඊළඟට browsers තියෙන්න පුළුවන්. නේද ඔය වගේ විවිධාකාරයේ ඇප්ලිකේෂන්ස් නේද ගේම්ස් තියෙන්න පුළුවන්. ඔය වගේ ඇප්ලිකේෂන් හැම එකකටම කම්පියුටර් එකේ ඉන්ස්ටෝල් වෙන්න දෙන්න. නැත්නම් කම්පියුටර් එකේ වැඩ කරන්න සපයලා දෙන්නේ ඔපරේටිං සිස්ටම් කියන මේන් සොෆ්ට්වෙයාර් එක. ඒතර ඔපරේටිං සිස්ටම් එක නැතුව අපේ කම්පියුටර් එකේ වෙන කිසිම ඇප්ලිකේෂන් එකක් වෙන කිසිම
වැඩසටහනක් සිංහලෙන් කියනවා නම් වැඩ කරන්න දෙන්නේ නැහැ. ඒතර OS එක තමයි ප්‍රධාන software එක. නැත්නම් ප්‍රධාන මෘදුකාංගය කියලා කතා කරන්නේ. එතකොට මෙයාගේ එක කාර්යයක් තමයි මේ විදිහේ platform එකක් වීම. right? වේදිකාවක් විදිහට වැඩ කිරීම. right? ඊළඟට මේ operating system එක නිසා තමයි අපිට මේ වගේ interfaces හම්බෙලා තියෙන්නේ. අතුරු මුහුණක්. මේ අතුරු මුහුණත් හරිම user friendly නේද? පරිශීලක මිත්‍රශීලී මේ කියන අතුරු මුහුණ. දැන් ෆෝන් එකක් පොඩි ළමයෙකුට දුන්නම පොඩි ළමයාට පවා තේරෙනවා කොහොමද ඒකත් එක්ක interact වෙන්නේ කියන එක. එතකොට ඒක පොඩි දරුවෙකුට පවා තේරුම් ගැනීමට හැකිවන ආකාරයේ මිත්‍රශීලී විදියට හදලා තියෙනවා. එතකොට මේ ඉන්ටර්ෆේස් එක මේ කියන ඉන්ටර්ෆේස් එක අපිට ප්‍රොවයිඩ් කරන්නේ ඔපරේටින් සිස්ටම් එක. එතකොට ඔන්න ඔය කියන කාරණා තුන. ඒ තමයි මේ යූසර්ට ඉන්ටරැක්ට් වෙන්න ඉන්ටර්ෆේස් එකක් තියෙන එක සහ හાર્ඩ්වෙයාර් ටික හංගලා වර්චුවල් මැෂින් එකක් විදිහට වැඩ කරන්න දෙන එක. එහෙම නැත්නම් හાર્ඩ්වෙයාර් සමග ඩිරෙක්ට්ලි ඉන්ටරැක්ට් වෙන්නේ නැති ඒකට අනියම් ආකාරයෙන් කමාන්ඩ්ස් දෙන්න හැකියාව ලබා දෙන එක සහ අනිකුත් softwares වලට platform එකක් විදිහට වැඩ කරන එක. right? එතකොට ඔය කියන හැකියාවල් ටික මෙන්න මේ පරිගණක මෙහෙයුම් පද්ධතියක් නැත්නම් operating system එකක් එක්ක තියෙනවා. හරි. ඊළඟට ඔතනින් අපි කතා කරන්න යනවා කොහොමද මේ operating system එකක් හැදුනේ කියන එක. ඒතර operating systems හැදෙන්න පරිගණකයේ හැදිච්ච මුල්ම කාලේ operating system එකක් කියලා දෙයක් තිබුණේ නැහැ. එතනදී පරිගණකයේ හදපු පිරිසට එක සැරේ උවමනාවක් වුණේ නැහැ operating system එකක් කියන එක. මොකද පරිගණකයේ මුල් කාලේදී හැදෙන්නේ මේ ගණනය කිරීමේ වැඩ කටයුතු කර ගැනීමට පහසුවක් වෙන ආකාරයේ යන්ත්‍රයක් විදිහට. එතකොට ඒගොල්ලෝ එතනදී ફોකස් කරේ ඒගොල්ලන්ගේ ගණිතමය වැඩ කටයුතු ටික පහසු කරගන්න කොහොමද මේ යන්ත්‍රය හදාගන්නේ කියලා. පස්සේ වැඩ ටික වැඩි වෙන්න තමයි ඒගොල්ලන්ට තේරුනේ මේක තවත් පද්ධතියක් එක්ක සම්බන්ධ කරගෙන යනවා නම් ඒගොල්ලන්ට ලේසි කියන concept එක. එතකොට මුල්ම කාලේ අපි කියනවා මෙහෙයුම් පද්ධතියක් නොමැති අවධිය එහෙම නැත්නම් no operating system ඊරා එක කියලා අපි කියනවා. මේ කාලේදී පරිගණකයේ බොහොම ප්‍රාථමික මට්ටමින් තියෙන්නේ. අපිට මේ විදිහ අතුරු මුහුණක් මුකුත් දකින්න හම්බෙන්නේ නැහැ. වැඩසටහන් ලබා දීමේ ආදානය කිරීමේ හැකියාවක් තිබ්බ සිදුරුපත් වගේ දේවල් භාවිත කරලා පංච් කාඩ්ස් කියලා අපි පාවිච්චි කරනවා. දැන් නම් පාවිච්චි වෙන්නේ නැහැ. පරිගණකයේ පළවෙනිම පරම්පරාවේ පාවිච්චි වුණා පංච් කාඩ් කියලා ව්‍යුහයක්. ඒක ඉන්පුට්ස් වලට පාවිච්චි වෙන්නේ. එතකොට මේ ඉන්පුට්ස් දෙන්න භාවිතා කරා ඒක කෙලින්ම පරිගණකයේ කියන යන්ත්‍රයට ලබා දෙන්න. එතකොට ඉන්ටර්ෆේස් එකක් නැහැ ඉන්පුට් පංච් කාඩ් මොනිටර් එකේ වැටෙන එහෙම තත්ත්වයක් නැහැ. ඒක මුකුත් පේන්නේ නැහැ. ඒක තනිකරම නිකන් අනේ මහාන මැෂිමක් වගේ. දැකලා තියෙනවනේ මහාන මැෂිමක් අපි පැඩල් කරාම තමයි වීල් එක කැරකෙන්නේ. ඒ විදිහේ වැඩ කරන මැෂින් එක තමයි පරිගණකය කියලා කිව්වේ. එතකොට එකවරකට ඒකේ එක වැඩසටහනක් තමයි රන් කරගන්න පුළුවන් උනේ. එක පුද්ගලයෙකුට තමයි එකවරකට භාවිතා කරන්න පුළුවන්කම තිබුණේ. ඒ වගේම මේ ඒ කාලේ ප්‍රෝග්‍රෑම් කරන කෙනාට වැඩසටහනක් හදන කෙනාට හරිම අපහසුයි ඒ වැඩසටහනක් නිර්මාණය කරගන්න. මොකද එයා අපි සාමාන්‍ය කියනවා දැන් අපි නම්බර් සිස්ටම් පාඩම කතා කරනකොට කතා කරා කම්පියුටර් එකට ජෙනරලි තේරෙන්නේ ones and zeros. ඒතකොට මේ පංච් කාඩ් දෙක පාවිච්චි කරේ මේ පංච් කාඩ් එක මෙන්න මේ වගේ ව්‍යුහයක් තියෙන්නේ. right ඒකේ වෙන වෙනම lines දීලා තියෙනවා පංච් කරන්න කැමති වෙන විදිහට. එතකොට මේ එක බිඳු රටාවක් හදාගන්න සමහර තැන්වල මෙයා සිදුරු භාවිතා කරනවා. right ඔය ආකාරයට තමයි පංච් කාඩ් එක නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ පංච් කාඩ් එකේ තියෙන රටාව බලලා ඒතර රටාවට අදාළව මොකද්ද ඉන්පුට් එක කියන එක පරිගණකයේ තීරණය කරනවා. දැන් උදාහරණයක් විදිහට මේ ලයින් එක ගත්තොත් මේ ලයින් එක තියෙන්නේ බිඳුව මෙතන තියෙන හෝල් එකක් 1 0 1. දෙවෙනි ලයින් එක දිහා ගත්තොත් මෙතන තියෙන්නේ 1 මේක 0 0 0. මෙතන දිහා ගත්තොත් 0 1 1
0 කියන දේවල් ටික තමයි ඉන්ඩිකේට් වෙන්නේ. ওই විදිහට කාඩ් එක නිර්මාණය වෙනවා. ඊට වඩා පෙළ ගොඩක් තියෙනවා. මම ඔයගලන්ට මේ උදාහරණයක් මේ පෙන්නුවේ. එතකොට මේ පංච් කාඩ් එක හදන්නේ කෙලිම පරිගණකයේ සකසනයට තේරෙන අයලු. ප්‍රොසෙසර් එකට තේරෙන අයලු. right? එතකොට ප්‍රොසෙසර් එකට ওই පංච් කාඩ් එක ඉන්පුට් කරාම ප්‍රොසෙසර් එකෙල්ලේ තේරුම් ගන්නවා මොකක්ද මේක කියලා. ඒකට අදාළව එයා ඒ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කරනවා. එතකොට ඔතනදී අපි කිව්වා මෙන්න මේ ක්‍රමලේඛකයා පරිශීලකයා එකෙල්ලේ දුරාංග සමග ගණන් කරයි. මෙහෙම පද්ධතියක් නැහැ. වැඩසටහන කෙලින්ම පරිගණකයට ප්‍රවේශණය කරයි. ලෝඩ් කරනවා. ඒ වගේම තමයි මේ කම්පියුටර් එක තිබුණේ මේ මාර්ක් කළ හැකි ස්විච්චර් ප්‍රදර්ශක බල්බ සහිත පාලන පූර්වක සහිත යන්ත්‍රයක්. දැන් ඔයගොල්ලෝ නේද මේ කාටුන් වල දැකලා තියෙනවනේ ඔය සමහර ඔය නේද අපි විද්‍යා ප්‍රබන්ධ වගේ තියෙන ඒවා ස්පේස් ෂිප්ස් වල දැකලා තියෙනවා නේද? මෙහෙම සර්කිට් මොනවාද කන්ට්‍රෝල් බෝඩ් එකේ එක තැන්වල බටන්ස් තියෙනවා, තව තැන්වල knobs තියෙනවා, switches තියෙනවා ඔය වගේ. එතකොට මේ කම්පියුටර් එක මුල් කාලේදී ඔය හා සමාන දෙයක්. එතකොට මේ switches, knobs පාවිච්චි කරලා තමයි කම්පියුටර් එකට ආදාන සහ පාලන කියන දේවල් ටික ලබා දෙන්නේ. විශේෂයෙන් පාලනය කරන දේවල් ටික ලබා දෙන්නේ. ඒකෙත් තිරයක් කියලා දෙයක් භාවිතා වෙන්නේ නැහැ. ප්‍රතිදානයක් ඒගොල්ලෝ මේ විදිහම පංච් කාඩ් එකකට තමයි අවුට්පුට් කරගන්නේ. right? එතකොට ඔය කියන පින්තූරේ මතක තියාගන්න තමයි මම මේ පින්තූරේ මෙතනට දාලා තියෙන්නේ. ඒත් එකවරකට එක වැඩසටහනයි ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම පරිගණකයේ මේ වගේ නෙවෙයි, ඊට වඩා ගොඩක් වෙනස්. නමුත් මට මෙතන මේ සම්පූර්ණ පින්තූරය දාන්න බෑ. ඒකයි මම පරිගණකයක් සංකේතාත්මක විදිහට දාලා තියෙන්නේ. ඒ වගේම වැඩසටහන අත්‍යුරුව මැනුවලි තමයි ක්‍රමලේඛනය කරන්නේ. ඒ වගේම එක වරකට එක ප්‍රෝග්‍රෑම් එකක් විතරයි රන් කරන්නේ. මේකේ දෙන ප්‍රෝග්‍රෑම් එක කෙලින්ම සකසනයට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා එයාට ලබා දෙන ඉන්ස්ට්‍රක්ෂන් වලට අනුව සකසනේ එහෙම්මම මේක ක්‍රියාත්මක කිරීම සිද්ධ කරනවා. ඒ ක්‍රියාත්මක කළ සිද්ධ කළා ඒකට අදාළව අවුට්පුට් එක ලබා දෙනවා. මෙතනදී දැන් අද කාලේ පරිගණකයක සිද්ධ නොවන නැත්නම් බොහෝම අවම කරලා තියෙන සිදුවීමක් මේ කාලේදී බොහෝම විශාල විදිහට සිද්ධ වෙනවා. ඒ තමයි අපේ කම්පියුටර් එකේ තියෙන ප්‍රොසෙසර් එකට කොයිම වෙලාවකවත් නිදහසේ ඉන්න දෙන්නේ නැහැ ඔපරේටින් සිස්ටම් එක කියන්නේ. එයා නිතරම බලන්නේ ප්‍රොසෙසර් එක 100%ක් වැඩ කරවන්න. right? එතකොට මොනම අවස්ථාවකදීවත් ඔපරේටින් සිස්ටම් එක කැමති නැහැ ප්‍රොසෙසර් එක අයිඩල් වෙනවට. මුකුත් නොකර සිටීමට. හැබැයි මේ මෙතනදී මේ ඔපරේටින් සිස්ටම් එක නැති කාලේ පරිගණකයට ක්‍රමලේඛනයක් ඇතුළු කරනකම් ආදානය කරනකම් සකසනයට සකස් කිරීමට දෙයක් තිබුණේ නැහැ. ඒකට එයාට ඒ මොහොතේ අයිඩ්ලින් වෙලා තමයි ඉන්න තිබුණේ. ඒ කියන්නේ මුකුත් නොකර ඉන්න සිද්ධ වුණා. right? ඒකට ඒක අපි කරගෙන යන වේගය අපි කරගෙන යන process එකක වේගය අඩු කරන්න සෑහෙන ලොකු සාධකයක්. දැන් ඒක හරියට අර අපි පිරිසක් එකතු වෙලා වැඩ කරනකොට එක්කෙනෙක් ඉන්නවා තව කට්ටියක් වැඩ කරලා ඉවර වෙනකම්. එයාට එතකම් මුකුත් කරන්න බෑ. ඊට පස්සේ තමයි එයා වැඩ කරන්නේ. එයා එක නැවත තව කෙනෙකුට දුන්නාන් පස්සේ ඒ අය ඒ වැඩේ කරලා ඉවර වෙනකම් අර මැද ඉන්න කෙනාට මුකුත් කරන්න විදිහක් නැහැ. ඒතරන්නේ ඒ වගේ යන්නේ. ප්‍රොසෙසර් එක අයිඩල් වීමක්. කිසිම වැඩක් නොගෙන සිටීමේ අවස්ථාවක් මේ කාලෙදී තිබුණා. right? ඒක තමයි no operating system කියන කාලේ පරිගණකයේ වැඩ කරපු විදිහ. හරි. කන්ෆර්ම් කරන්න තේරුණාද කියලා මේ කතාව? හරි. අනිත් අය right. හරි. ඊළඟ පිටුවේ තියෙනවා ඔපරේටින් සිස්ටම් එකක් මුලින්ම හැදිච්ච කාලේ අපි ඒවට කියනවා සරල කාණ්ඩ පද්ධතියක් නිර්මාණය වුණා කියලා. simple batch system එකක් කියලා අපි කියනවා. මේ simple batch system එකේ වෙනකොට මේ සකසනේ භාවිතය උපරිම කිරීම සඳහා තමයි මේ simple batch system එකක් හඳුන්වා දෙන්නේ.
එතකොට දැන් කලින් අවස්ථාවේ ඔයගලන්ට මතකයි ප්‍රෝග්‍රෑම් එකක් ඉන්පුට් කරනවා ප්‍රෝග්‍රෑම් එක රන් කරනවා ප්‍රෝග්‍රෑම් එක අවුට්පුට් කරනවා. ඒ විදිහට තමයි වැඩේ ගියේ. මෙතනදී මේ සිම්පල් බැච් සිස්ටම් එකක් එනකොට ඒගොල්ලෝ ක්‍රමවේදයක් හදාගත්ත එකක් ඔපරේටිං සිස්ටම් එක හැදෙනවා මූලික වශයෙන්. MS DOS වගේ ඔපරේටිං සිස්ටම් එකක් තමයි මූලික වශයෙන් හැදෙන්නේ. එතකොට ඒ කාලේදී ඒගොල්ලෝ ක්‍රමවේදයක් සකස ගන්නවා programs කීපයක් magnetic tape එකක් වගේ එකක right ගබඩා කරලා තියාගෙන ඒ programs කීපයම එකවර කම්පියුටර් එකට ආදානය කරනවා. දැන් කලින් වතාවේ උනේ එකින් එක ආදානය කරපු එක. මේ සැරේ මුළු බැච් එක මේකයි මේකට සිම්පල් බැච් සිස්ටම් කියලා කියන්නේ. අර programs set එකක් දාලා ඒ හදන එකට අපි කියනවා බැච් එකක් කියලා. so ඒ program බැච් එකම එක සැරේ පරිගණකයට ඇතුල් කිරීම හැකියාව හම්බුණා. ඒත් පරිගණකයට බැච් එක සැරේ ඇතුල් කිරීමෙන් ඒගොල්ලෝ අඩු කරගත්තේ අර එකින් එක ඇතුළත් කිරීම කියන එකට යන කාලය. හැබැයි තාමත් ප්‍රොසෙසර් එකට ප්‍රොසෙස් කරන්න පුළුවන් එක සැරයකට එක වැඩක් විතරයි. ඒ වගේම තමයි ඒ අපි ඉන්පුට් කරන මැග්නටික් ටේප් එකකින් වැඩසටහනක් අරගෙන රන් කරන කාලය වෙනකම් right ඒ කියන්නේ මේකේ වැඩසටහනක් අරගෙන මෙයා රන් කරන කාලය වෙනකම් සාපේක්ෂව ඔපරේටිං සිස්ටම් එකක් නැති යුගයට වඩා අඩු වේලාවක් ප්‍රොසෙසර් එක තාමත් idle වෙවි තියෙනවා right එතකොට idling ඒගොල්ලෝ ගොඩක් අඩු කරා නමුත් තාමත් අර අපි කියන එකට shift කරනකොට කියලා නැත්නම් toggle කරනකොට කියලා වැඩසටහන ප්‍රවේශණය කරගන්නකොට එයා පොඩ්ඩක් ඔපරේටිං සිස්ටම් එක idling type එකේ තමයි තියෙන්නේ. හරි. එතකොට ඒ වගේම තමයි මේ ඔපරේටිං සිස්ටම් එක ඇතුලේ මේ මැග්නටික් ටේප් එකෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය ඉවර වුණාම අවුට්පුට් එක අරගන්න තව විශේෂ යන්ත්‍ර මුද්‍රණ යන්ත්‍රයක් හෝ නැත්නම් ආයෙත් සැරයක් මැග්නටික් ටේප් එකකටම රයිට් කරගන්න ආකාරයේ ක්‍රමවේදයක් ඒක තවත් යන්ත්‍රයක් භාවිත කරලා තමයි ඒ සිදුවීම සිද්ධ වෙන්නේ. එතකොට මෙතනදී ලක්ෂණ විදිහට අපි කතා කරනවා දෘඩාංග වෙත එකෙල්ලේ ප්‍රවේශ වීමට නොහැකි වීම. ඒක කම්පියුටර් සයන්ස් වල ඇතිවෙච්ච හොඳ ප්‍රවණතාවක්. හේතුව තමයි දැන් මේක උපදෙස් ලබා දෙන්න දෘඩාංග වලට එක සැරේ ප්‍රෝග්‍රෑම් කරන්න උනාම ඒ ප්‍රෝග්‍රෑම් කරන එක ටිකක් අපහසුයි කෙනෙකුට. මොකද අපි එක බිංදු වලින් හිතනම ප්‍රෝග්‍රෑම් එක ලියන්න. මෙතනදී කොමනාව අවශ්‍ය නැහැ. ඒක අපිට මැග්නටික් ටේප් එකට අදාළ විදිහට දාලා ඔපරේටිං සිස්ටම් එකට කීමේ හැකියාව තිබ්බා. ඔයා මේක ප්‍රොසෙසර් එකට විස්තර කරලා දීම ගැන වග බලා ගන්න. හැබැයි තාමත් මේක ඒකීය ක්‍රම ලේඛනය. ඒ කියන්නේ එකවරකට එක වැඩසටහනක් විතරක් ක්‍රියාත්මක කරන ආකාරයට තමයි වැඩ කරන්නේ. හැබැයි රෙස්පොන්ඩ් ටයිම් එක වැඩි වෙනවා. ඒ කියන්නේ ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමක් කරනවා. ඒ වගේම තමයි මේ ආදාන ප්‍රතිදාන ක්‍රියාවලියේදී සකසන ආකාරමානය පවතිනවා. ඒ කියන්නේ ආදාන ප්‍රතිදාන ක්‍රියාවලිය කියන්නේ මේ සම්පූර්ණ බැච් එක ඉන්පුට් කරනකොට ප්‍රොසෙසර් එක නිකුත් සිද්ධ කරන්නේ ටෝටල් ප්‍රෝග්‍රෑම්ස් ටිකම තව මොකක් හරි යන්ත්‍රයකට පිටපත් කරන අවස්ථාවේදී ඒ අවුට්පුට් එක දෙන අවස්ථාවේදී ප්‍රොසෙසර් එක නිකුත් කරන්නේ ඒ වෙලාවේදී ඉන්පුට් සහ අවුට්පුට් ඩිවයිසස් තමයි ඒ සම්බන්ධයෙන් මම බලා ගන්න. හරි. පැහැදිලිද? ළමයි පැහැදිලිද? හරි හොඳයි. හරි. ඒතකොට ඔය අවස්ථාවේදී
කම්පියුටර් සයන්ටිස්ට්ලාගේ තිබ්බ උවමනාව සම්පූර්ණයෙන් ඕකේ වෙන්නේ නැහැ. තාමත් මේගොල්ලන්ට ඒ කියන්නේ මේගොල්ලෝ ටික ටික ඇඩ්වාන්ස් වීගෙන යනවා. OS එකකුත් හොයා ගන්නවා. නමුත් තාම අවශ්‍ය දේ අවශ්‍ය ආකාරයෙන්ම සිද්ධ වෙන තත්ත්වයක් නැහැ. ඔය විදිහට ගිහිල්ලා මේක දියුණු වෙනවා. තවත් එක මොමන්ට් එකකට තමයි මට අපරයක් ඉදලා හරි. මෙතන කතා කරන්නේ බහු වැඩසටහන් කාණ්ඩ පද්ධතිය. මල්ටි ප්‍රෝග්‍රෑමින් බැච් සිස්ටම් කියලා අපි කියනවා ඉංග්‍රීසියෙන්. එතකොට මෙතනදී මේගොල්ලෝ ක්‍රමවේදයක් හදාගන්නවා ප්‍රොසෙසර් එක හැම නිතරම ඒ කියන්නේ බොහෝම අඩුවෙන් idle time එක කියලා බොහෝ නිතරම වැඩ කරන නැත්නම් නිතරම යූටිලයිස් වෙන තැනකට අරන් එනවා. මෙතනදී මේගොල්ලෝ කරන ටෙක්නික් එක තමයි මේ වෙනකොට පරිගණකයේ දියුණු වෙලා තුන්වෙනි පරම්පරාව හතරවෙනි පරම්පරාව හරියට ඇවිල්ලා මම මේ කතා කරන්නේ බොහොම මෑත කියන්නේ බොහොම මෑත නෙවෙයි 1900 නේද 90 91 92 නේද 80 ගණන් පහු කරගෙන යන අවධිය කියන්නේ එතකොට Windows 95 97 වගේ versions එළියට ඇවිල්ලා තියෙනවා. මෙතනදී මේගොල්ලෝ ක්‍රමවේදයක් හදාගන්නවා RAM එකත් පාවිච්චි කරලා operating system එකෙත් උදව් ඇතිව CPU එකට නිතරම වැඩ ලබා දෙන ක්‍රමවේදය. ඒතර මෙතනදී මේගොල්ලෝ පාවිච්චි කරන ක්‍රමවේදය තමයි run වෙන program එක run වෙන්නේ hard disk එකේ program එක තිබ්බට RAM එකට අරගෙන RAM එකෙන් ඒක CPU එකට ලබා දීමක් කරනවා. යම් කිසි හේතුවක් නිසා අපි සාමාන්‍යයෙන් කියනවා input output weight එකක්. ඒ කියන්නේ ආදාන ප්‍රතිදාන පැත්තෙන් මොන හරි දෙයක් ලැබෙන්න තියෙනවා නම් යම් කිසි දෙයක් යවන්න තියෙනවා නම් ඒ වගේ කාර්යයක නියැලෙන ප්‍රෝග්‍රෑම් එකක් වුණොත් අන්න ඒ සුළු මොහොතට ඔපරේටින් සිස්ටම් එක කරන්නේ අර idling වෙච්ච ප්‍රෝග්‍රෑම් එක ටක් ගාලා අරගෙන RAM එකෙන් තියලා RAM එකේ run වෙන්න බලාගෙන ඉන්න ප්‍රෝග්‍රෑම් එක processor එකට ඇවිල්ලා run වෙන්න බලාගෙන ඉන්න ප්‍රෝග්‍රෑම් එක processor එකට දානවා ඔයා දැන් run කරලා ඔයාගේ කාර්යය කරන්න. ඒතර මේ කාර්යය මේගොල්ලෝ බොහෝම ඉක්මනට shift කරනවා toggle කරනවා මාරු කරනවා. ඒක නිසා මේක පරිශීලකයාට නොදැනෙන තරමින් කරගන්න මේගොල්ලෝ දක්ෂ වුණා. හැබැයි මුල්ම කාලේ මට මතකයි Windows 97 95 වගේ පාවිච්චි කරන කාලේ ඒක අපිට ටිකක් දැනෙන වෙනසක්. right Windows 97 version එකේදී අපිට experience තියෙනවා සමහර වෙලාවට සින්දුවක් අහන ගමන් වෙන document එකක් open කරොත් සින්දුව නතර වෙවි කැඩි කැඩි යන අවස්ථා. ඒ කියන්නේ processor එක අර swipe කරගන්නකොට operating system එක මෙහෙම මාරු කර කර වැඩ කරනකොට processor එක කැඩෙනවා කියන එක තේරෙනවා. නමුත් දැන් ඒක අපිට දැනෙන්නෙම නැති තරම් නේද? ඒ කියන්නේ අපි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නිසා ඉන්ටර්නෙට් වල ස්ලෝනස් අපිට දැනෙන්න පුළුවන්. නමුත් අපිට අපි කම්පියුටර් එකේම තියෙන සින්දුවක් ප්ලේ කරගෙන කම්පියුටර් එකේ තව වැඩ කරනකොට කොයිම වෙලාවකත් අපිට සින්දුව හිර වෙලා එහෙම අපිට දැනෙන්නේ නැහැ. ඒක ඔපරේටින් සිස්ටම් එක දැන් නොදැනෙන තරම් වේගකින්
processor එකයි RAM එකයි භාවිතා කරගෙන මේ මාරු කිරීම කරනවා. එතකොට මෙතනදී ඒගොල්ලෝ ප්‍රධාන වශයෙන් achieve කරපු දේ ප්‍රධාන වශයෙන් දිනාගත්ත දේ තමයි මේ CPU එක ඇතුලේ නාස්ති වෙන කාලය හැකි තරම් අඩු කරන්න. හැබැයි තාමත් මේ ස්විච් කරන වැඩේට මෙහිම මේ විදිහට ප්‍රෝග්‍රෑම් එක මාරු කරන වැඩේට තාම සැලකිය යුතු කාලයක් සැලකෙත් නෙවෙයි. බොහොම කුඩා කාලයකට CPU එක වැඩක් නොකර ඉන්නවා. right? නමුත් අපි ඒ ටයිම් එකට කියනවා overhead time එකක්. අපතේ යන කාලයක් කියලා. ඒ overhead time එක දැන් මිලිසෙකන්ඩ් වලට නැත්නම් නැනෝ සෙකන්ඩ් පැත්තටම මයික්‍රෝසෙකන්ඩ් පැත්තටම අඩු වෙන්න හදලා තියෙනවා. හරියට ඒ තමයි multi batch processing system එකක් කොහොමද වැඩ කරේ කියන්නේ. ඔය ආකාරයෙන්ම ටෙක්නික් එකක් පාවිච්චි කරනවා මේ කාලය බෙදා ගැනීමේ පද්ධතිවල. time sharing system කියලා අපි කියනවා. ඒතර මෙතනදී සිද්ධ කරේ මේ operating system එක දැන් මේ multi batch system එකේදී එක්කෙනෙක් wait වෙනකම් බලන් ඉඳලා මාරු කරානේ. හැබැයි මේ time sharing system වලදී කරේ program එකකට යම්කිසි කාලයක් දෙනවා. ඔයාට මෙච්චරයි හම්බෙන්නේ processor එකේ run වෙන්න. right? එතකොට ඒ දීලා තියෙන කාලය ඇතුළත program එක run වෙලා අවසන් වුණොත් අවසන් වෙනවා. අතරමඟ run වුණොත් එයා නැවත ඇවිල්ලා පොලිමේ බලා සිටින්න ඕනේ. අනිත් කට්ටිය run වෙලා නැවත එනකම්. ඒතර මේකත් අපිට හිතන්න බැරි තරම් වේගෙන් දැන් processor එකක් ගත්තොත් processor එකක speed එක අපිට එන්නේ දැන් කාලේ බැලුවොත් අපිට එන්නේ නේද 3.5 4.1 මේ වගේ gigahertz වලින් gigahertz. ඒතර gigahertz කියලා කියන්නේ hertz කියලා කියන්නේ තප්පරයකට කියලා කියන්නේ right. එතකොට gigahertz කියලා කිව්වම දැන් 3.5 gigahertz කියලා කිව්වම තප්පරයකට 3.5 ගිගා ප්‍රමාණයක් වැඩ කිරීමක් කරනවා. ඒතර ගිගා කියලා කියන්නේ බිලියන අගයක්. right? ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි අද කාලේ සකසනයක් ගත්තොත් තප්පරයකට උපදෙස් බිලියනයක් සැකසීමේ හැකියාව එයාට තියෙනවා. දැන් මේක මුලින්ම ඉන්වෙන්ට් වෙන කාලෙත් processors මූලිකව එන්නේ megahertz. right? kilohertz වලින් මට මතක නැහැ kilohertz වලින් ආවද කියන එක. මට මතකයි ඊට එකේ මේක තිබුණේ megahertz. දැන් තියෙන්නේ gigahertz. right? so megahertz කියනකොට මිලියන ප්‍රමාණයක්. right? හරි. එතකොට කාලය බෙදා ගැනීම ගැන අපි කතා කර හිටියේ. ඒතර process එකකට යම්කිසි කාලයක් හම්බ වෙනවා. ඒ කාලය ඇතුළත රන් වෙලා එයාගේ වැඩේ ඉවර කරගන්න පුළුවන් වුණොත් එයාට පුළුවන් ඉවර වෙන්න තමන් කරන කාර්යය. නැත්තම් නැවත පොලිමට ඇවිල්ලා බලන් ඉන්නවා නැවත අවස්ථාවක් එනවා. ඒතර උතනදී අපිට එන අවුලක් නේ දැන් පොලිමේ ඉන්නකොට එතකොට ඒ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ නැතුව නතර වෙලා ඉන්නවද කියන්නේ. ඒකයි මම processor එකේ වේගය ගැන කතා කරේ. එතකොට තප්පරයකට මිලියන වාරයක් සිද්ධ වෙනවා නේද? මූලිකම අවධියේ මිලියන ප්‍රමාණයක් අපි කිලෝබයිට් කිලෝහර්ට්ස් කියන පැත්ත ගැන ගත්තත් තප්පරයකට දහස් වාරයක් සිද්ධ වෙනවා. right? ඒතර තප්පරයකට දහස් වාරයක් සිද්ධ වෙන ක්‍රියාවලියක නේද පොඩි ප්‍රමාණයක් නතර වෙලා හිටියා කියලා අපි යූසර්ට නැත්නම් පරිශීලකයාට නොදැනෙන තරමේ වේගකින්
ඒ වැඩේ ඒගොල්ලන්ට කරගෙන යන්න පුළුවන්. ඒක නිසා ටයිම් ෂෙයා කරගත්තා කියලා යූසර්ට ෆීල් වෙන්නේ නැහැ. ප්‍රොසෙස් එක නැත්තම් ප්‍රෝග්‍රෑම් එක ස්ලෝ වෙවි යනවා කියලා. ඒක අපිට ස්ලෝ වෙනවා කියලා නොදැනෙන අයුරින් මෙහෙයුම් පද්ධතියයි ප්‍රොසෙසර් එකයි RAM එකයි එකතු වෙලා සිද්ධ කරගෙන යනවා. හරි. ඔය දේවල් ටික ඔළුවට ගියාද? ක්ලියර්ද? දිල්ෂාන් අත ඉස්සුවා ප්‍රශ්නයක් තියෙනවද? right. හරි. ඊළඟ කොටස කතා කරලා අපි ගේජ් පැත්තට යමු. right. මෙතන කතා කරලා තියෙන මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන කාර්යයන් ඒක බොහොම රෆ්ලි දල වශයෙන් තමයි ඔයගොල්ලොත් එක්ක කතා බහ කරලා තියෙන්නේ. ඒක ඕක තමයි ඔය ගැන තමයි උතරින් ඉස්සරහට පාඩම ඉවර වෙනකම් කතා බහ කරේ. right. එතකොට මම කලින් කතා කරා වගේ අතුරු මුහුණක් සැපීම. user interface එකක් graphical user interface එකක් සැපීම operating system එකේ මූලික කාර්යයක්. මොකද ඒක නැතුව යූසර්ට බෑ ඩිවයිස් එකත් එක්ක ඉන්ටරැක්ට් වෙන්න. right. එතකොට ඔය icons, folders වගේ දේවල් ඔක්කොම වාට සැපෙන්නේ operating system එක හරහා. බොහොම සරලව කිව්වොත් folder කියන එක වෙන කවුරුත්ම නෙවෙයි වාට ලබා දෙන්නේ. ඔයාගේ operating system එකේ ඊළඟට මේ shortcuts කියන දේවල් operating system එකෙන් ලබා දෙන්නේ. මේ ඔයගලන්ට පේන තියෙනවා දැන් මෙතන මේ තියෙන මේක ෆයිල් එකක් Python ෆයිල් එකක්. ඒතකොට මේ ෆයිල් එක හැදෙන්නේ Python ප්‍රෝග්‍රෑම් එකට අදාළව. වැඩසටහනට අදාළව. මෙතන තියෙනවා image එකක්. image එක හැදෙන්නේ image create කරන ප්‍රෝග්‍රෑම් එකට අදාළව. හැබැයි මේ shortcut වගේ දේවල් දැන් මේ zoom වලට තියෙන shortcut එක. Chrome වලට තියෙන shortcut එක. ඊළඟට මේ folders වලට තියෙන shortcut එක. ඔය දේවල් create වෙන්නේ right. කවිෂා ප්‍රශ්නයක් නෑ. ගියාට කමක් නෑ කවිෂා. රෙකෝඩින් එක රිෆර් කරන්න. ඒ විදිහට මේ icons ඊළඟට folders වගේ දේවල් ඔයගලන්ට දෙන්නේ operating system එක පාවිච්චි කරලා. සමාවෙන්න icons නෙමෙයි shortcuts. folders වගේ දේවල් දෙන්නේ operating system එක පාවිච්චි කරලා. ඊළඟට මේ files වලින් තමයි ඔයගලන්ට අනිත් දේවල් කියන්නේ files වලින් තමයි ඔයගලන්ට දකින්න හම්බෙන්නේ program එකකට අදාළව දෙයක් save කරාම මොන විදිහටද save වෙන්නේ කියන එක. ඉස්සරහට ওই දේවල් කතා කරනවා. ඒ වගේ මේ හැම දෙයක්ම ඔයගලන්ට graphical විදිහට ඉදිරිපත් කරලා තියෙන නිසා ඒ graphical user interface එකක් කියන user interfaces වල graphical user interface එකක් කියන concept එක නිසා තමයි හැම දෙයක්ම graphics විදිහට ඔයගලන්ට බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. මොකද graphical user interface එක එන්න කලින් operating system එකේ මුල්ම operating system එක විදිහට වැඩ කරන්නේ CMD command line interface කියන එක. right. ඒතර command line interface එක මෙන්න මේ වගේ. right. එතකොට මුළු computer එකෙම ඔය විදිහට තමයි ඔයගලන්ට දකින්න හම්බෙන්නේ. මේ වගේ command එකක් වැටෙනවා. ඒ command එකට අදාළව අපි command line එකක් වැටෙනවා. ඒකේ command එක දෙනවා. ඒකට අදාළව තමයි output එක දකින්න හම්බෙන්නේ. දැන් මම මෙතන පොඩි command එකක් දීලා පෙන්නන්නම්. dir කියන command එක මම type කරොත් type කරලා enter කරොත් මම ඉන්න තැනට අදාළව directory එකේ මොනවාද තියෙන්නේ කියලා පෙන්නනවා. right. එතකොට ওই විදිහට එකින් එක directory එක කියලා කියන්නේ folder එකකට. ඒතර folder එකක් හදන්න ඕන නම් command එකක් තියෙනවා mkdir කියලා. make directory කියන එක indicate කරන්න. ඒ විදිහට එකින් එක දිදී වැඩ කරන්න. දැන් මේකට අපි කියන්නේ graphical user interface එකක් කියලා. මේකට කියන්නේ CLI එකක්. command line interface එකක් කියලා අපි කතා කරන්නේ. ඒතර මේ command line interface එකේ තිබ්බ දේ තමයි
පසු කාලීනව මේ graphical user interface එකක් බවට පරිවර්තනය වෙනවා. එතකොට අර අපි කතා කරපු user interfaces ලබා දෙන එහෙමත් නැත්නම් අද කාලෙට අදාළව graphical user interface එකක් present කිරීම operating system එකේ ප්‍රධාන කාර්යයක්. මොකද ඒක හරහා තමයි පරිශීලකයා වැඩ තමන්ගේ ටාස්ක් එක කරගන්නේ. ඊට අමතරව කම්පියුටර් එක මැනේජ් කර ගැනීම, කම්පියුටර් එක මැනේජ් කරනවා කියලා කිව්වම softwares මැනේජ් කරගන්න ඕනේ, hardwares මැනේජ් කරගන්න ඕනේ කියන දෙපැත්තම ගැනම කතා කරන්න ඕනේ. network එකක් පැත්තක් තියෙනවා නම් network එක මැනේජ් කරගන්න එක ගැනත් එයා වද වෙනවා. ඔන්න ඔය කම්පියුටර් මැනේජ්මන්ට් කියන පාර්ට් එකත් ඔපරේටින් සිස්ටම් එකේ සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන ප්‍රධානම මැනේජ්මන්ට් දේවල් ටිකක් තමයි මේ කියලා තියෙන්නේ ක්‍රියාවලි කළමනාකරණය, process management කියන එක. අපි ඉස්සරහට කතා කරනවා process කියන එක හැදෙන්නේ program එකකට අදාළව කියලා. කියන්නේ උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ Microsoft Word කියලා කියන්නේ program එකක් ඔයගොල්ලෝ install කරලා තියෙන. ඒක double click කරාම මේ program එක execute වෙනවා, ක්‍රියාත්මක වෙනවා. program එක ක්‍රියාත්මක වෙන්නේ processors බවට පරිවර්තනය වෙනවා. ක්‍රියාවලි බවට පරිවර්තනය වෙනවා. කියන්නේ memory එකට එන්නේ program එක නෙවෙයි, program එක ක්‍රියාත්මක වුණාම හැදෙන ක්‍රියාවලිය ඔක්කොම ටික තමයි memory එකට හම්බෙන්නේ. එතකොට අන්නේ ක්‍රියාවලි ටික පාලනය කර ගැනීම, කළමනාකරණය කර ගැනීම කරන්නේ operating system එකේ. ඒ වගේම තමයි resources manage කරගන්න. ඒක resources කියලා කිව්වම resources ටික මම මෙන්න මෙතන පින්තූරේ පෙන්නලා තියෙනවා. ඒතර මෙතන resources ಜಾති ඔක්කොම තියෙනවා වර්ග ටික. memory resources, RAM එක, ROM එක, ඊළඟට external memories අපි අරගන්නවා නම් ඒ දේවල්. ප්‍රධාන වශයෙන් RAM සහ ROM කතා කරනවා. ඊළඟට ඔය BIOS memory, CMOS memory පැත්ත ගැන කතා කරන්න පුළුවන්. ඊළඟට සකසනේ CPU එක, right, processing resource එක. ඊළඟට output devices, printer එක, monitor එක, ඔය වගේ ඔයගොල්ලෝ දන්න කියන output devices, input devices සහ storage. ඒවා තමයි පරිගණකයක අපි සම්පත් කියලා resources කියලා සලකන්නේ. එතකොට ඔය resources ටික manage කරගන්න වැඩේ කරන්නේ operating system එකේ. right. ඒ වගේම තමයි ආරක්ෂාව සහ ආරක්ෂණය කියන්නේ, right, security ලබා දීම සහ privacy manage කර ගැනීම සිද්ධ කරන්නේ operating system එක භාවිතා කරලම තමයි. හරි. එතකොට මම අදට operating system කැලේ මෙතනින් නතර කරනවා. right. ලබන සතියේ ඉඳලා මෙහියුම් පද්ධති වර්ගීකරණය කියන එක ගැන කතා කරමු. දැන් අපි යන් ගේට්ස් පාඩමට. right. හරි. මට පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න තේරුණාද මේ දක්වා කියපු දේවල් ටික? ටියුට් එක නැති කට්ටිය පුළුවන් ඉක්මනට ටියුට් එක කලෙක්ට් කරගන්න. මොකද මේක කියවලා බලන්න ඕනේ ඕගොල්ලෝ. නිතර පොඩ්ඩක් බයි හાર્ට් කරන්න ඕනේ. පින්තූර වලින්ම මතක තියාගන්න බලන්න. ඒකයි පින්තූර දාලා තියෙන්නේ. right. හරි. තේරුණාද හැමෝටම? right. හරි. අපි යන් ගේට්ස් පාඩමට. right. ගේට්ස් ලෙසන් එකේ අපි දැන් අන්තිම හරියට ඇවිල්ලා තියෙන්නේ. ගිය සතියේ අපි කතා කරා කොහොමද SOP එකක්, POS එකක් දුන්නයින් පස්සේ truth table එකක් දුන්නයින් පස්සේ කොහොමද SOP POS ලබා ගන්න කියන්නේ. right. පොඩ්ඩක් මට කියන්න තාම මේක clear නැති අය ඉන්නවද? SOP එකක් දුන්නම කොහොමද SOP එක ලියාගන්නේ, POS එක දුන්නම කොහොමද POS එක ලියාගන්නේ කියන එක clear නැති අය ඉන්නවද? right. හරි. මම හිතන්නේ හැමෝටම පැහැදිලි වෙලා තියෙනවා කරපු දේ. හරි. එhmenan
ඉමාෂි දුව මයික් එක පොඩ්ඩක් ඔන් කරගන්නකෝ. රයිට් ඕකේ. ඉමාෂි දුව වීඩියෝ එක බලන්න පුළුවන් වුණේ නැද්ද? බලන්න බෑ රෙකෝඩ් එක. පුතේ මට ඇහෙන්නේ නැහැ ඔයාව ක්ලියර්ලි. රෙකෝඩ් බලන්න බෑ සර්. හරි. ඉමාෂි F එක කියන්නේ අන්තිම මේ F එක ගන්න තේරෙන්නේ නැහැ කියලා කියන්නේ මෙන්න මේ තියෙන මේ වගේ තියෙන දෙයක්ද නැත්නම් දුවට මේ truth table එක බලලා truth table එකෙන් ලියන එකද තේරෙන්නේ නැත්තේ? ඒක පුළුවන්. හදාගන්න පුළුවන් ගාන අර අන්තිමට ඒක ගන්නද? ඒ කියන්නේ පුතේ මේ මට පොඩ්ඩක් කියන්න මේ 3 වෙනි 4 වෙනි ගාන වගේවද අපහසු වෙන්නේ? නැත්නම් මේ truth table එක ඇඳලා අවසානට ප්‍රකාශනය ලියා ගන්න එකද? ප්‍රකාශ නෑ. ඒ තුනම ටේබල් එක ඇඳලා එක ගන්න අන්තිමට ඔව් අවුට්පුට් එක F සමානයි කියලා ලියන ප්‍රකාශනය. ඔව්. ඒක තේරෙන්නේ නැහැ. හරියට ඕකේ. හරි. මම මෙතන පොඩ්ඩක් මේ අවසානට තියෙන දීමාෂිට පොඩ්ඩක් ඒක ක්ලියර් වෙන්නයි මේ 16ක් වැටලා තියෙන එක්කෙනාට අදාළව තියෙන අවුට්පුට් එක මොන වගේද කියන එක මම චුට්ටක් දැන් ලියලා පෙන්නනවා. හරි. right. හරි. ඉමාෂි බලාගන්න. right. දැන් හිතන්නකො truth table එක මේක කියලා ඔයාට තියෙනවා. දැන් F තීරුවක් දාලා තියෙනවා. දැන් දුවට කියනවා F ට අදාළව තියෙන SOP එක ලියන්න. එතකොට අපි F ගේ SOP එක ලියනකොට පළවෙනි දේ තමයි SOP එකක් ලියන්න නම් එක වැටිලා තියෙන ස්ථාන ටික අපි සලකන්න ඕන. එක කියලා අවුට්පුට් එකේ වැටිලා තියෙන ස්ථාන. right. එතකොට එක වැටිලා තියෙන ස්ථාන ටික මේකේ බැලුවොත් ඔබතේ යාගන්න පුළුවන්. මට ඕනර එකට ගන්න එක බිඳුව ඒක වැටිච්ච දැනට එතනින් යන්න පුළුවන්. ඒ කියන්නේ එක බිඳු දාගන්න එකද පුතේ ඔයාලට බැරි? ඔව් මේක මම හිතුවා ඒක ආවේ කොහොමද කියලා ගන්න. එතනින් එහාට හදන්න පුළුවන්. චුට්ටකින් පුතේ මට පොඩ්ඩක් ක්ලියර් කරලා දෙන්න මේක. දැන් ඔහොම ඉන්න. දුව කියන්නේ මෙන්න මේ F තීරුව කොහොමද මෙහෙම දාගත්තේ කියලා දාගන්න එකද තේරෙන්නේ නැහැ කියන්නේ. හරි. පුතේ තාම අපි එතනට ආවේ නැහැ. දැන් මම කරේ මෙන්න මේ සම්පූර්ණ truth table එක ඔයගලන්ට දුන්නා. දීලා තමයි SOP එකයි POS එකයි ලියන්න කිව්වේ. තේරුණාද දුව? අන්තිම ගණන් ටේබල් එක හදන්න එපා අපි. දුව කියන්නේ ඒ කියන්නේ මේ 3 4 මෙන්න මේ 5 වෙනි ගානේ මෙන්න මේකේ මේ 5 වෙනි ගානේ දීලා තියෙන එකක් වගේද? ඔව් සර්. right okay හරි. ඒක මම කියන්න. අපි 5 වෙනි ගාන කරමුකෝ. right මම ඔන්න 5 වෙනි ගාන කරනවා ඉමාෂි බලන්න තේරෙන්නේ නැත්නම් අහන්න. right දැන් ඉමාෂි මේකේ තියෙන්නේ F කියන කෙනා PQR කියන විචල්්‍ය තුනක් එක්ක වැඩ කරන්නේ. ඒක අපි හඳුනගන්න මෙතනින්. ඊළඟට මේ sigma කියන එකෙන් අපි හඳුනගන්නවා SOP එකක් කියලා. pi කියන සංකේතය දාලා තිබ්බොත් ඒක POS එකක් කියලා හඳුනගන්නවා. එතකොට මේ 1 2 3 7 කියලා කියන්නේ truth table එකේ සත්‍යතාව වගුවේ එක වැටිලා තියෙන F එකේ එක වැටිලා තියෙන තැන්. එතකොට දුව බලන්නකො මෙන්න මෙහෙම දැන් PQR කියලා තුන් දෙනෙක් එක්කනේ වැඩ කරන්නේ. එහෙනම් මම මුලින්ම කරන්නේ P වලටයි Q වලටයි R වලටයි අදාළ සත්‍යතාව වගුවක් ඇඳ ගන්නවා. ඒක තේරුණාද දුවට? PQR කියලා තුන් දෙනෙක් ගන්න ඕනේ කියන එක. හරි.
ඊට පස්සේ දැන් විචල්්‍ය 3යි නම් පේලි 8ක් එනවා කියන එක මතකයිද? හරි. එහෙනම් අපි මුලින්ම ඔය පේලි 8 ලියා ගන්නවා. මොනවාද පේලි 8? බිඳුව බිඳුව බිඳුව. අපි දන්නවනේ මේක ටක් ගාලා පුරව ගන්න ක්‍රමයක් නේද? 0.4යි 1ව 4යි. 0.2යි 1 2යි. මම මේ පුරවන විදිය දුවට පැහැදිලිද? ඉමාෂි පැහැදිලි නැහැ කියන එක. ඒක පුළුවන්. right. ඔන්න දැන් අපි f එක හොයන්න හදන්නේ. දැන් f එක හොයන්න හරි ලේසි. ලේසි තැනක් වාට මේ මිස් වෙලා තියෙන්නේ. දැන් පුතේ මේ අංක වලින් නිරූපණය වෙන්නේ බිඳුව බිඳුව බිඳුව. දැන් මේගොල්ලන්ගේ මේ මම කිව්වේ මේ අංක ටික බොහොම ලේසි වාට දාගන්න බිඳුවෙන් පටන් අරගෙන නම්බර් කරන් යන්න. බිඳුව 1 2 3 4 5 6 7. ඒතර මේ තියෙන්නේ මේ ද්විමේ සංඛ්‍යාවලින් නිරූපණය කරන දශමයේ සංඛ්‍යාව තමයි මේ පෙන්නලා තියෙන්නේ. මම ඒ කරපු එක පැහැදිලිද? හරි. දැන් තියෙන්නේ හරි ලේසි වැඩක්. මෙතන කියලා තියෙන්නේ 1 2 3 7ට එකේව දාන්න කියලා. ඉතින් දුව මෙතනින් 1 වැටලා තියෙන තැනට 1 දානවා. ආයි 2 තියෙන තැනට 1 දානවා. 3 තියෙන තැනට 1 දානවා. 7 තියෙන තැනට 1 දානවා. තේරුණාද පුතේ? ඉමාෂි පැහැදිලි නෑ. තේරුණානේ? හරි. දැන් ඔතනින් එහාට කරන්න දන්නවනේ? right. හරි. ඉතිරි ටිකට එතකොට අපි දාන්නේ බිඳුව. right. හොඳයි. හරි. ඔන්න ඔය වගේ මේ දේවල් ටික ක්ලියර් කරගන්න ළමයි. right. ඒක අනිවාර්යෙන් ඕගොල්ලෝ කරන්න ඕන දෙයක් සහ කළ යුතු දෙයක්. right. එතකොට ඔයගොල්ලෝ ක්ලියර් දේවල්. හරි. දැන් අද කරන්නේ අපි මේ අරගන්න SOP ප්‍රකාශනය හෝ POS ප්‍රකාශනය හෝ ඕගොල්ලන්ට දෙන ඕනෑම ප්‍රකාශනයක් සරල කර ගැනීමේ ක්‍රමවේදය ගැන කතා කරන්නේ. ඒ කියන්නේ අපි ඔකට ඉංග්‍රීසියෙන් කියනවා සිම්ප්ලිෆයි කරනවා කියලා. right. දැන් ඕගොල්ලෝ VG 11 වසරේදී VG ප්‍රකාශන සුළු කරලා තියෙනවනේ නේද? ලොකු ප්‍රකාශනයක් දුන්නම සුළු කරලා පොඩි ප්‍රකාශනයක් ගාවට අරගෙන තියෙනවා. ඔන්න ඔය වැඩේ අපි දැන් කරන්න හදනවා මේ අපිට ලබා දෙන ප්‍රකාශනයකට. right. එතකොට අද එහෙනම් අපි කතා කරන්න හදන්නේ SOP හෝ POS හෝ ඕනෑම බූලිය ප්‍රකාශනයක්. right. බූලිය ප්‍රකාශන සරල කිරීම. right. ඕක තමයි අපි කතා කරන්න හදන්නේ. එතකොට මේ බූලිය ප්‍රකාශන සරල කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයක් තමයි බූලිය බීජගණිත රීති භාවිතය. අපි කියන බූලියන් ලෝස් පාවිච්චි කරනවා කියලා. තව ක්‍රමයක් තියෙනවා. ඒකට අපි කියනවා කානෝසිතියම්. ඉංග්‍රීසියෙන් අපි කියනවා K-maps කියලා. K-maps භාවිතය. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා බූලියන් ඇල්ජිබ්‍රා පාවිච්චි කරනවා කියලා. right. එතකොට මේකේ මුල් ක්‍රමයේ විදිහට මම බූලිය බීජ ගණිතය පාවිච්චි කරලා කොහොමද මේ වැඩේ කරන්න කියන එක ගැන කතා කරන්න යද හදන්නේ. right. එහෙනම් ඊළඟට මම සබ් හෙඩින් එක දාගන්නවා බූලිය බීජ ගණිතයේ භාවිතයෙන් ප්‍රකාශන සරල කිරීම. right. ඔයගොල්ලන්ගේ ටියුට් එකේ
අපි බූලිය බීජ ගණිතයට අදාළව ලෝස් වගේක් තිබ්බා. ඒ ලෝස් දැන් සෑහෙන ප්‍රමාණයක් අපි කතා බහ කරලා තියෙනවා. මතකනේ අපි යුනිවර්සල් ගේට්ස් හදා ගන්නකොට මේ ගැන කතා කරා. right පොඩි වෙලාවක් දෙන්න ළමයි හරි ලෝඩ් වෙන්න වෙලා යනවා yes එතකොට අනවශ්‍ය කෙනෙකුත් right දැන් ඔයගලන්ට මතක ඇති මම මේ සර්වසාම්‍ය න්‍යාය ටික වෙන් කරලා ඔයගලන්ට ලියා ගන්න කිව්වා. මෙතෙන්දි මම නැවත මතක් කරන්නම්. දැන් බූලිය බීජ ගණිතයෙන් දේවල් ටික සරල කරනකොට මතක තියාගන්න ඕන න්‍යායන් ටික තමයි මෙතන මම පෙන්නලා තියෙන්නේ. එතකොට මේකෙත් මතක තබාගත යුතු දේවල් කියලා තියෙන්නේ බොහොම පොඩ්ඩයි. right අන්න ඒ දේවල් ටික අපි දැන් නෝට් එකේ highlight කරගන්න ඕනේ. හරි ඒක නිසා highlight එකක් හරි රතු පෑනක් හරි ගන්න තරුවක් දාලා හරි highlight කරලා හරි ඔයගොල්ලන්ට කැමති විදිහකට මෙන්න මේ ටික මම මතක තියාගන්න ඕනේ කියන එක මතක තියාගන්න. අනිත් ටික සාමාන්‍ය ගණිතයේ වගේමයි. එකතු කිරීම අඩු කිරීම තියෙනවා. right ගුණ කිරීමුත් තියෙනවා. හරි. න්‍යායදේශ න්‍යාය අපි ඔකට කියනවා commutative law කියලා. commutative law එකේදී කියන්නේ ඇති දෙයක් නැහැ ඒකේ. ඒකේ කියලා තියෙන්නේ x.y කියන කෙනා අනිත් පැත්ත හරවලත් ලියන්න පුළුවන්. y.x කියලා ලියන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න මේගොල්ලෝ මේ කතා කරන්නේ එක જાතියේ ඔපරේටර්ස් ගැන. ඒ කියන්නේ උදාහරණයක් විදිහට x.y.z තිබ්බොත් අපිට ලියන්න පුළුවන් මේක x.z.y කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙන්න මේ දේ කරන්න බෑ. මේක ඉලීගල් මේක කළ නොහැකි. මොකද්ද කරන්න බැරි දේ? තිබුණොත් x.y plus z කියලා. ඔයා එතකොට ඔය විදිහට තියෙනකොට මෙහෙම තියෙනකොට මේ ඩොට් එකත් එක්ක බැඳිලා ඉන්න කට්ටිය නැත්නම් ඩොට් එක දෙපැත්තේ ඉන්න කට්ටියට වරහන් වැටුණා හා සමානයි. right ඔහොම තියෙනකොට කවදාවත් ඔයාට මේක මාරු කරලා ලියන්න බෑ x + z.y ඔහොම ලියන්න බෑ. මේක වැරදි. right ඉතින් මතක තියාගන්න එකම ඔපරේටර් එක තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ ඔපරේටර්ස් එහෙ මෙහෙ මාරු කිරීම කරන්න. පැහැදිලිද මම මේ කියපු දේ? ළමයි right okay හරි. එතකොට ඔය ඩොට් එක පාවිච්චි කරා වගේම පාවිච්චි කරන්න පුළුවන් ප්ලස් එකක් x + y තියෙන එක අපිට ලියන්න පුළුවන් y + x කියලා. x + y + z තියෙන එක අපිට ලියන්න පුළුවන් x + z + y කියලා. sorry plus right එතකොට ඕක හොඳට ඔළුවේ තියෙන්නට ඕනේ. right දැන් මේකේ අමුතුවෙන් ඕගලන්ට ඉගෙන ගන්න කියලා ගණන් චාතියක් නැහැ.
මේකේ තියෙන්නේ පද මාරු කරලා ලියන්න පුළුවන් කියන දේ ඔළුවේ තබා ගැනීම විතරයි. ඒ නිසා 아무තේ මේක ලකුණු කරගන්න අවශ්‍ය නැහැ. හරි. බලන්නකො සංඝටන න්‍යාය ගැන. සංඝටන න්‍යායේ ඕගොල්ලෝ බැලුවොත් ඒ ලෝ එකේ තියෙන දේවල් වල ඔපරේටර්ස් සමානයි. x.y.z එහා පැත්තේ තියෙන්නේ තියාම පාවිච්චි කළ මේ පැත්තේ x + y + z. එතකොට ඔක්කොම තියෙන්නේ ප්ලසර්ස් වලින් බැඳිලා. නැත්නම් ඩොට්ස් වලින් බැඳිලා. right? එතනදී associative law එකේ සංඝටන න්‍යාය කියන්නේ වරහන් තියෙන සීමාව. වරහන් තියෙන සීමාව change කරන්න පුළුවන් ආයත් සැරයක් එකම ඔපරේටර් එකකින් බැඳිලා ඉන්න පිරිස අතරේ. හැබැයි ඒක එක පෙළට බැඳිලා ඉන්න ඕන. එක දිගට. right? ඒක continuous වෙන්න. right? හරි. එතකොට ඔය කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. right? ඕගලන්ට කරන්න පුළුවන් x.y.z මේක කියලා තියෙන්නේ මෙන්න මේ දෙකට වරහන් තියෙනවා හැමෝම ඩොට් එකකින් බැඳලා ඉන්නේ. මට ඒක ලියන්න පුළුවන් කියලා පෙන්නලා තියෙනවා. x. මම මෙතන යටින් ලියන්නම්. මේක ලියන්න පුළුවන්. right good. මේක ලියන්න පුළුවන් x.y වරහන් ඇතුලේ තියලා .z. ඒතර වරහනේ මෙහි ගෙනියන්න පුළුවන්. ඔය විදිහටම තමයි ප්ලස් වලින් x + y + z මේ දෙන්නට වරහන් දාලා තියෙන එක x + y + z කියලා වරහනේ මෙහි move කරන්න පුළුවන්. ඉතින් ඕකෙත් අමුතුවෙන් මතක තියාගන්න දෙයක් නැහැ. වරහන් මෙහි කිරීම විතරයි ඔයගලන්ට මතක තියාගන්න තියෙන්නේ. right? ඒක විශේෂයක් නැහැ ඒක. විඝටන න්‍යාය distributive law එකේ මතක තියාගන්න දෙයක් තියෙනවා. මේ විඝටන න්‍යායේ පළවෙනි න්‍යාය අරගත්තා. right? පළවෙනි න්‍යායේ තියෙන්නේ x.y + z කියන එක නා. මේක හරියට වරහන් සුළු කිරීම වගේ මේගොල්ලෝ කරලා තියෙනවා. වගේ කියන්නේ හරියටම ඒ විදිහටමයි කරලා තියෙන්නේ. මේ x ගෙන් y ව ගුණ කරලා තියෙනවා එකතු කිරීම x ගෙන් z ව ගුණ කරලා තියෙනවා. දැන් ඕක හොඳට මතක තියාගන්න ඕනේ. right? ඔන්න ඔය විඝටන න්‍යායයේ තියෙන සූත්‍ර දෙක ගාවට න්‍යායවල දෙක ගාවට තරු ලකුණු දෙකක් දාගත්තට ප්‍රශ්නයක් නැහැ. තරු ලකුණු හෝ එහෙමත් නැත්නම් අන්ඩර්ලයින් කරගන්න එහෙමත් නැත්නම් highlight කරගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට මේකේ කියන්නේ මෙයා උත්තරේ ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. x.y xy ගෙන් ගුණ කරාම x.z xz ගෙන් ගුණ කරාම එතකොට මේ මැද තිබ්බ ප්ලස් එක මෙන්න මෙයාව වැටෙනවා මෙන්න මෙතනට. ප්ලස්. right? ඒතර ඔය විදිහට ඕක ලියන්න පුළුවන් සහ ඕක රිවර්ස් එකට ලියන්න පුළුවන්. රිවර්ස් එකට ලියනවා කියලා කියන්නේ අපි පොදු පද එළියට ගන්නවා කියන එක. පේනවද? මේ දෙන්න ගාවම x තියෙනවා x එළියට ගත්තම වරහන් ඇතුලේ y ඉතිරි වෙනවා. එකතු කිරීම ඉතිරි වෙනවා z ඉතිරි වෙනවා. right? මේක බොහෝම වැදගත් ක්‍රමවේදයක් අපි සුළු කිරීම කරනකොට පොදු පද එළියට ගන්නවා කියන්නේ. හරිද? right. මේක තේරුණාද? විඝටන න්‍යාය පළවෙනි න්‍යාය දෙවෙනි න්‍යාය ගැන ඊළඟට මම කතා කරනවා. right. හොඳයි.
හරි. දෙවෙනි න්‍යායයේ තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. දෙවෙනි න්‍යාය ටිකක් වෙනස්. සාමාන්‍ය ගණිතයට වඩා වෙනස්. දැන් ඇත්තටම මේ විඝටන න්‍යාය පළවෙනි න්‍යායත් සාමාන්‍ය ගණිතය වගේම තමයි. හැබැයි දෙවෙනි න්‍යාය වෙනස්. දෙවෙනි න්‍යායේ ඕගලන්ට තියෙනවා මෙහෙම දෙයක්. මේ බලන්න. x plus y dot z කියන දේ. කොහොමද ලියන්න කියලා තියෙන්නේ? ඒකේ තියෙනවා පොඩි රටාවක්. රටාව අඳුන ගන්න ඕනේ. මේක කියන රටාව තමයි x plus කියන කෙනා ගන්න. right මම මේ උත්තරේ ලියන්න අඳුන ගන්න විදිහක් ඔයාලට කියන්නේ. x plus කියන කෑල්ල ගන්න. x plus කියන කෑල්ල දාන්න වරහන් ඇතුළට. x plus right ඒ කියන්නේ හරියට මේ කොටස. right ඔයගලන්ට මතක ඇති මේක අපි කතා කරා ස්ටෑන්ඩඩයිස් කරනකොට. right ඊළඟට මේ y z කියන දෙන්න වෙන වෙනම ලියනවා යත් එක්ක. x plus y x plus z. ඊට පස්සේ පුළුවන් අපිට වරහන් කම්ප්ලීට් කරන්න. සහ මෙන්න මේ ඩොට් එක තමයි අපි මෙතනට ප්ලේස් කරන්නේ. right එතකොට x plus y dot z කියන කෙනා x plus y dot x plus z. ඔයා x plus y dot x plus z දැක්කොත් කොහේ හරි ඔයාට එක එක සැරේ ලියන්න පුළුවන් x plus y dot z කියන. ඒ කියන්නේ දෙපැත්තටම මේ කතාව සිද්ධ කරන්න පුළුවන්. හරි. ඔය තමයි විඝටන න්‍යායන් දෙක කන්ෆර්ම් කරන්න තේරුණාද කියලා? හරි. ඊළඟට දැන් මේ සර්වසාම්‍ය න්‍යායවල ටික අපි සෑහෙන කොටස් කීපයකට බෙදුවා. right කුසල් මේ විඝටනයේ අන්තිම ටිකද ක්ලියර් නැති උනේ? right කුසල් විඝටනයේ සිද්ධ වුණේ මේ x plus කියන කොටස එක y z අපි වෙන වෙනම ලිව්වා. එතකොට මේ එක වරහණක් ඇතුලේ x plus y තව වරහණක් ඇතුලේ x plus z. ඒ කියන්නේ x plus කැලලත් එක්ක y z වෙන් කරලා ලියාගත්තා. ඊට පස්සේ මේ y z මැද්ද තියෙන ඩොට් එක අර වරහන් දෙක මැද්දට ප්ලේස් කරා. තේරුණාද? right දැන් මේ සර්වසාම්‍ය ටික ගැන අපි කතා කරා. අපි නැවත පොඩ්ඩක් මතක් කරගමු. ඕගලන්ගේ සිලබස් එකේ හැටියට අපි බෙදුවා මේක තදේව භාවී න්‍යාය, සර්වසාම්‍ය, ඊළඟට ඉංග්‍රීසි වචන මට මතක ඉන්වර්ස් ලෝ කියලා බෙදුවා, ඩබල් ඉන්වර්ස් ලෝ කියලා බෙදුවා. right අනුපූර්ණ න්‍යාය, ද්විත්ව අනුපූර්ණ න්‍යාය, ඊළඟට තව එකක් බෙදුවා මට මතක නැහැ. right හරි. කොහොම හරි තදේව භාවී න්‍යාය කියන එකට පාවිච්චි කරේ එකම જાතියේ අය කොහොමද වැඩ කරන්නේ කියන එක. right ඒකට ඔයගොල්ලෝ අපි ඉංග්‍රීසියෙන් කිව්වා idempotent law කියලා. right එතකොට තදේව භාවී න්‍යාය ගැන කතා කරනකොට අපිට කියනවා තදේව භාවී න්‍යාය විදිහට අපි මෙන්න මේ කියන ලෝස් ටික කතා කරා. කොහොමද? x එකතු කිරීම x සමාන වෙනවා x. x bar එකතු කිරීම x bar සමාන වෙනවා x bar.
මේ එකම ජාතියේ අය x ගුණ කිරීම x සමාන වෙනවා x ට x bar ගුණ කිරීම x bar සමාන වෙනවා x bar ට. අපි ඔකේ මතක තියාගන්න ඕන දේ තමයි තදේව භාවී න්‍යාය තමයි මේගොල්ලන්ට කියන නම. ඒක තමයි අඳුන මේක මතක තියාගන්නම අමාරු වෙන දේ. right right එතනදි සිද්ධ වෙන දේ තමයි එකම ජාතියේ අය එකම ජාතියේ තව අයත් එක්ක එකතු වුණත් ඒ ජාතියමයි දෙන්නේ ගුණ වුණත් ඒ ජාතියමයි දෙන්නේ. හරි. ඊළඟට සර්වසාම්‍ය කියන න්‍යායත් එක්ක 4 දෙනෙක් එනවා. සර්වසාම්‍ය ඉදිරිපත් කරන්නේ එක සහ බිඳුවත් එක්ක කොහොමද විචල්‍යයක් වැඩ කරන්නේ කියලා. right එතකොට එතනදී අපි කිව්වා x ට එකක් එකතු කරොත් උත්තරේ 1යි. උදාහරණයක් තත්පරයක් right අපි සර්වසාම්‍ය වලදී කතා කරනවා x ට එකක් එකතු වුණාම උත්තරය 1යි x ව එකෙන් ගුණ වුණාම උත්තරය xමයි කියලා. එතකොට මේ x එකෙන් ගුණ වුණාම උත්තරය x කියන එක අමුතුවෙන් මතක තියාගන්න දෙයක් නෙවෙයි. ඒක තමයි සාමාන්‍ය ගණිතයේදීත් අපි කරන්නේ. ඊළඟට කතා කරනවා x ට බිඳුවක් එකතු වුණාම වෙනසක් වෙන්නේ නැහැ. xම තමයි. ඒකත් සාමාන්‍ය ගණිතයේදී අපි කතා කරන දෙයක්. ඒ වගේම අපි කතා කරනවා x ව බිඳුවෙන් ගුණ වුණාම උත්තරේ බිඳුවයි. right මේ ටිකට අපි කියනවා සර්වසාම්‍ය කියලා. right identity laws කියලා. එතකොට ඕගලන්ගේ පොතේ ලියාගෙන නැති අය හරියට මේ කියන දේවල් ටික පොඩ්ඩක් modify කරගන්න. අපි ඔය මේ සර්වසාම්‍ය න්‍යාය කියලා මෙතන මේ මම print වෙලා තියෙන ටික කැටගරි කරලා තමයි මම මේ ලිව්වේ. කොටස් දෙකකට තව දෙන්නෙක් ඉන්නවා. ඒ දෙකත් ලිව්වෙන් පස්සේ මම පෙන්නන්නම් ඔක්කොම දේවල් ටික. එතකොට අදාළ විදිහට කැටගරි කරගන්න. මෙතන ඉන්නවා තව දෙන්නෙක්. එක්කෙනෙක් තමයි අනුපූර්ණ න්‍යාය inverse laws කියලා අපි කියනවා. අනුපූර්ණ න්‍යායේ දේවල් දෙකක් ගැන අපි කතා කරනවා. විචල්‍යයකෝයි එයාගේ අනුපූරකය. ඒ කියන්නේ x සහ x bar එකිනෙකා ගුණ වුණාම මොකද වෙන්නේ? එකිනෙකා එකතු වුණාම මොකද වෙන්නේ කියලා. right එතකොට මෙතනදී අපි කියනවා x කියන කෙනාට එයාගේ අනුපූරණය x bar එකතු වුණාම උත්තරේ 1යි. x කියන කෙනා එයාගේ අනුපූරණයෙන් ගුණ වුණාම උත්තරේ බිඳුවයි කියලා. right මේකට අපි කියනවා අනුපූර්ණ න්‍යාය නැත්නම් inverse laws කියලා. අවසානයේ තියෙනවා x double bar
සමාන වෙනවා x මේක අපි දන්නවා. මේකට අපි කියනවා double inverse law නැත්නම් ද්විත්ව අනුපූර්ණ න්‍යාය කියලා. right තේරුණාද ඔය ටික? right දැන් මේක ඔයගලන්ගේ පොතේ තියෙනවා කැටගරි කරගන්න බැරි වෙච්ච කට්ටිය මම කැටගරි කරන දවසේ කවුරු හරි ඉන්නවා නම් විනාඩියක් දෙන්නම් ටක් ගාලා මේ ටික ලියා ගන්න. right හරි ඊළඟට තියෙන න්‍යාය බොහොම විශේෂයි මීට කලින් අපි ඒක ගැන කතා බහ වෙලා නැහැ right හරි ප්‍රතිලෝම නේද අනුපූර්ණ නෙවෙයි yes මෙනෝල් thank you මතක් කරාට ප්‍රතිලෝම න්‍යාය අනුපූර්ණ කියන එක මම වෙන වචනයක් මගේ අතින් ඔලි වැටලා තිබුණා thank you මෙනෝල් ප්‍රතිලෝම න්‍යාය මේක ද්විත්ව ප්‍රතිලෝම න්‍යාය right හරි ඊළඟට ඉන්න හතර දෙනා බොහෝම වැදගත් හතර දෙනෙක් right note එක ඔයගොල්ලෝ බලුවම් පෙනේවි ඔයගලන්ට ඊළඟට කතා කරන්න ඉන්නේ සමරික්තතා න්‍යාය redundancy law ළමයි ගොඩක් වෙලාවට නොදකින හතර දෙනෙක් right redundancy law මේක ගැන අපිට කලින් කතා බහ කරන්න හම්බෙලත් නෑ chance එක right ඒ වගේම මේගොල්ලන්ගේ රටාවක් තියෙනවා අන්න ඒ රටාව හරියට අඳුනගන්න හරි මොනවාද මේ රටාව මෙන්න මේ දේවල් ටික තමයි රටාවන් වෙන්නේ සමරික්තතා න්‍යාය පළවෙනි න්‍යාය කියනවා x කියන කෙනා x තනියෙන් ඉන්නේ මේ තනියෙන් ඉන්න x තනියෙන් ඉන්නවා එක තැනක එකතු කරනවා x එක්ක ඩොට් ඔපරේෂන් එක කරන තව කවුරු හරි මෙතන ඉන්නවා ඒක අපි න්‍යායේදී y කියලා පෙන්නලා තියෙනවා අපිට අදාළ නෑ කවුද එතන ඉන්නේ කියන එක. ඒතර මොකද්ද මේකේ රටාව? x තනියෙන් ඉන්නවා එයත් එක්ක එකතු වෙනවා x තව එක්කෙනෙක් එක්ක ඉන්නකොට ඩොට් ඔපරේෂන් එක කරගෙන. මෙහෙම තියෙනකොට අපිට ලියන්න පුළුවන් උත්තරේ x කියලා. එතකොට මගේ key points මොනවද මේකේ? එකක් x තනියෙන් ඉන්න ඕනේ එක තැනක එකතු කිරීම
ඊට පස්සේ x ඉන්න ඕනේ තව කවුරු එක්ක හරි. එහෙම හිටියොත් මට තනියෙන් ලියන්න පුළුවන් මේකට x කියන උත්තරේ දෙන්න පුළුවන්. දැන් මෙතනදී මේ මැද කතා වුණේ ප්ලස් කියන ඔපරේටර් එකනේ. මේ ඔපරේටර්ස් දෙක මාරු කරලා ලියුවමත් ඔය කතාව ওই විදිහටමත් වෙනවා. ඒ කියන්නේ x තනියෙන් ඉන්නවා. දැන් x තනියෙන් ඉන්නේ. ඩොට් ඔපරේෂන් එක සිද්ධ වෙනවා x ප්ලස් තව කාත් හරි එක්ක ඉන්නකොට. දැන් එයාගේ නේචර් එක තේරුම් ගන්න. x තනියෙන් ඉන්නවා. ඩොට් තියෙන්න ඕනේ. x ඉන්නවා තව කෙනෙක් එක්ක ප්ලස් ඔපරේෂන් එක කරලා. කොහොම අවස්ථාවක් ඔයාලට දැක්කොත් ඔය මුළු සෙට් එකම වෙනුවට ඔයාට ලියන්න පුළුවන් x කියන තනි අකුර. right එතකොට මේ වරහන ඇතුලේ කවුද y ඉන්න පුළුවන් ab ඉන්න පුළුවන් abcd ef ඉන්න පුළුවන් කොහොම හරි එක කුට්ටියක් x එක ඩොට් ඔපරේෂන් එක කරගෙන යම් කිසි කොටසක්. right එතකොට ඒක මතක තියාගන්න ඩොට්ස් වලින් බැඳිච්ච එකක් කියලා. right ඒ වගේම තමයි මේ දෙවෙනි න්‍යායට එනකොට ප්ලස් එකෙන් බැඳිච්ච කෙනෙක්. එතකොට මේ x dot කියලා වරහන තුල x plus y plus z plus දිගටම ප්ලස් ප්ලස් වලින් තිබ්බම අපිට ලියන්න පුළුවන් බොහොම සරලව මේකේ උත්තරේ x කියලා. හරි. මේ කියපු දේවල් දෙක තේරුණාද? මේක හොඳට ඔලුවට දාගන්න ඕන න්‍යායන් දෙකක්. හරි. අනිත් අය right. හොඳයි. ඊළඟට මෙන්න මේ කියන න්‍යායන් දෙක. right මෙන්න මේ දෙන්න තමයි ගොඩක් වෙලාවට ඕගොල්ලෝ පටල ගන්න කෙනා. right මේක මම මේ විදිහට කියනවා යම් කිසි විචල්‍යයක් තියෙනවා. අපි දන්නේ නැහැ මොකක්ද කියලා. මොකක් හරි විචල්‍යයක්. එකතු කිරීම ඊළඟට මම අර කතා කරපු කලින් කතා කරපු විචල්‍යයේ අනුපූරණය බායක තියෙනවා. අනුපූරණය තියෙනවා. නිකන් නෙවෙයි එක තියෙන්නේ. ඒ අනුපූරණයේ ඩොට් ඔපරේෂන් එක කරන්න ඕනේ තව කවුරු හරි කෙනෙක් එක්ක. විචල්‍යයක් තියෙනවා රතු පාට කොටුව එක එකතු කිරීම ඒ විචල්‍යයේ අනුරූපණය ඩොට් තව කවුරු හරි. මෙහෙම තියෙනකොට මට උත්තරේ ලියන්න පුළුවන් විචල්‍යයේ තනියෙන් ඉන්න ආකාරය ප්ලස් විචල්‍යයේ අනුපූරණය අමතක කරලා ඉතිරි කොටස. right විචල්‍යයේ තනියෙන් ඉන්න ආකාරය ප්ලස් විචල්‍යයේ අනුපූරණ කොටස අමතක කරලා තනියෙන් ඉන්න ටික. ඒ කියන්නේ මෙන්න මේ වගේ. මෙතන ඉන්නේ x නම් x bar කියන කෙනා ඉන්නවා y එක්ක. x bar.y. එවනම් උත්තරේ ලියන්න පුළුවන් තනියෙන් ඉන්න x plus එයාගේ අනුපූරණය අමතක කරනවා y. ඕක තේරුණාද? right අනිත් අය
right කුසල් ආපහු කියන්නම් ඉතින් මම වෙන තැනකට ගන්නම් යම් කිසි විචල්‍යයක් ඉන්නවා කුසල් ඒක තමයි මම මේ කළු පාට කොටුවෙන් අඳින්නේ එයාව එකතු කරනවා අපි ඒ කියපු විචල්‍යයේම කියන්නේ මේ කළු පාට කොටුව කියන්නේ අර කොටුව හා සමානම කෙනෙක්. එයාගේ බා එකත් එක්ක අනුපූරකයක් එක්ක ඩොට් ඔපරේෂන් එක කරගෙන ඉන්නවා කවුරු හරි තව වෙනස් කෙනෙක්. ඕක අපිට ලියන්න පුළුවන් තනියෙන් හිටපු කෙනා. එකතු කරනවා අනුපූර්ණය වගේ හිටපු කෙනාව අමතක කරනවා එහා පැත්තේ. මගේ වම් අත පැත්තේ අනුපූර්ණය වගේ ඉන්න කෙනාව අමතක කරලා එයත් එක්ක ඉන්න ඉතිරි කොටස ලියන. තේරුණාද කුසල්? මම උදාහරණයක් ලිව්වොත් මෙතන තියෙන්නේ A එහෙනම් මෙතන A බා තියෙන්න ඕනේ A plus A bar B තිබ්බොත් මට උත්තරේ ලියන්න පුළුවන් A plus B කියලා. මට මේකට උත්තරේ කියන්න බලන්න කට්ටිය chat කරලා එවන්න. P plus P bar Q dot R මොකද්ද මේකට උත්තරේ? හිතලා කියන්න බලන්න. Very good, Minu. P plus Q dot R. Himashi, very good. හරි. මට කියන්න බෑ වෙන මේකට. X bar plus X dot Y. මොකක්ද ඔකට උත්තරේ? Imashi X dot Y නෙවෙයි. කලබල නැතුව බලන්න. Very good කුසල්. කුසල් නෑ වැරදි. ඉස්සුනා. හිතන්න. තනියෙන් ඉන්න කෙනාගේ ඩබල් බා එක එහා පැත්තේ තියෙනවා. very good Menul. ඔක තමයි උත්තරේ. මම ඒකයි කිව්වේ ඔක ඔයගොල්ලෝ පටල ගන්නවා කියලා. මොකද්ද concept එක? තනියෙන් එක්කෙනෙක් ඉන්නවා. මේ ඉන්නේ තනියෙන් ඉන්න කෙනා. මං කිව්වේ නෑ එයා කවුද කියලා. එයා කැමති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කෙනාගේ බා එක. එහෙනම් x හිටියොත් මෙතන එන්නේ x bar x bar හිටියොත් තනියෙන් මෙතන එන්නේ කවුද? x double bar. ඒ කියන්නේ x. මෙතන සිද්ධ වෙන්නේ එහෙම එකක් නේ. x bar තනියෙන් ඉන්නවා. x bar ගේ අනුපූරණය. x double bar ඉන්නවා y එක්ක. එහෙනම් උත්තරේ එන්න ඕනේ මොකක්ද? තනියෙන් ඉන්න කෙනා plus අනුපූරණය අමතක වෙනවා. ඉතිරියට. තේරුණාද?
right හරි එහෙනම් කියන්න බලන්න මේකට උත්තරේ මොකක්ද ඔකට උත්තරේ ළමයි හරි මෙනුල් ඒක තමයි උත්තරේ මොකද්ද මේකේ උත්තරේ p තනියෙන් ඉන්නවා මේ x මැද්දේ p බා තිබ්බට ප්‍රශ්නයක් නැහැ නේද අපිට මේක මාරු කරලා ලියා ගන්න පුළුවන් p එකතු කිරීම p bar.x.y කියලා දැන් p තනියෙන් ඉන්නවා p ගේ අනුපූර්ණයේ තව කට්ටියක් එක්ක ඉන්නවා එහෙනම් මේකේ උත්තරේ p + x.y ළමයි මේක තේරුණාද? තාමත් තේරුන්නේ නැති අය ඉන්නවා කියන්න. හරි. right අවසාන වශයෙන් මේක හොඳට හිතලා කියන්න. a.p plus c.a.b වල total bar කාට සමානයි? ඔව් හරියම උත්තරේ. අනිත් අය මොකද? කුසල් හොඳයි කුසල්. අනිත් අයට තේරුණාද පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න? හරි. right. ඒතර මේකට උත්තරේ වෙන්නේ a.b මෙතන ඉන්නවා මෙයා තනියෙන් එයාගේ අනුපූර්ණය තමයි මේ. a.b තනියෙන් ඉන්න කෙනා plus c. ඒක තමයි උත්තරේ. right. මෙයාගේ අන්තිම න්‍යාය. ඒ කියන්නේ සමරික්තතා න්‍යාය 4 වෙනියා. එයත් ඔය වගේම තමයි මේ 3 වෙනියා වගේම තමයි ඔපරේටර්ස් දෙක මාරු වෙලා තියෙන්නේ. හරි. එතනදී එක විචල්‍යයක් තනියෙන් ඉන්නවා ඊළඟට ඩොට් ඔපරේෂන් එකට පස්සේ වරහන් ඇතුලේ
ඒ විචල්්‍යයේ අනුපූරණය තව එකත් එක්ක ප්ලස් ඔපරේෂන් එකක් සිද්ධ කරනවා. ඒකට උදාහරණයක් විදියට x තනියෙන් ඉන්නවා. මම මේක අර ඔයගලන්ට හුරු පුරුදු කොටු සම්ප්‍රදායෙන් වඳින්නම්. x තනියෙන් ඉන්නවා. ඩොට් වරහන් ඇතුලේ x එක ප්ලස් ඔපරේෂන් එක කරනවා. තව කවුරු හරි sorry x තනියෙන් ඉන්නවා x ගේ අනුපූර්ණයක්. ඒ අදාළ කෙනාගේ අනුපූර්ණයත් එක්ක ප්ලස් ඔපරේෂන් එක කරනවා. තව කවුරු හරි මේක ලියන්න පුළුවන් තනියෙන් හිටපු කෙනා ඩොට් කලින් එකේ පාවිච්චි කරේ ප්ලස් අනුපූර්ණයත් එක්ක හිටපු කෙනා. කියන්නේ x හිටියොත් x dot x bar y කියලා හිටියොත් මේක ලියන්න පුළුවන් x dot y කියලා. කොහොමද උනේ? x තනියෙන් ඉන්නවා එයාගේ අනුපූරණය ප්ලස් ඔපරේෂන් එක කරනවා තව කාට එක්ක හරි. මම ඉතින් හරි. කන්ෆර්ම් කරන්න තේරුණාද කියලා? right. හොඳයි. එතකොට අපි කිව්වොත් මෙතන p dot p bar plus q කියලා අපිට උත්තරේ ලියන්න පුළුවන් p dot q කියලා. හරි. මට උත්තරේ එවන්න බලන්න මෙන්න මේකට. a dot a bar plus b bar. මොකද උත්තර? ඔව් ළමයි මොකක්ද ඔකට උත්තරේ? හරි මෙනු very good. අනිත් අය තමයි පොඩ්ඩක් ඉන්න white board එක වුණා. right. කුසල් හරි උත්තරේ. මගේ මේ white board එක අවුල්ලා දෙන්න ළමයි.
Hi, Daddy. Hello. I slept. Wait, huh? Hello. Huh? Hello, people. I cannot open it. You cannot open it. I cannot open it. Right. හරි මම අහපු ප්‍රශ්නේ තමයි a dot a bar plus b bar a plus a dot sorry a dot a bar plus b bar එතකොට උත්තරේ වෙන්න ඕනේ a dot b bar හරි ටක් ගාලා මේකටත් හොයලා දෙන්න වයිට් බෝඩ් එකේ මෙහි ගියපු නිසා පරක් වුණා a bar dot b bar plus c bar plus a මොකක්ද ඔකට උත්තරේ වෙන්න ඕනේ ඔව් මෙනොල් b bar plus c bar කියන එක වරහන් ඇතුලේ එන්න ඕනේ. මොකද ඒක එක බන්ඩල් එකක්. a bar dot මොකද මෙයාගේ අනුපූරණය මෙතන තියෙනවා. ඒක නිසා එයාව අමතක කරලා ඉතිරි කොටස ලියන්න ඕනේ. එතකොට b bar plus c bar වරහන් ඇතුලේ එන්න ඕනේ. ඔව් ඉමාශිගෙත් එහෙමයි a bar dot c bar plus b bar එක වරහන් තුල එන්න. හරි එතකොට සමරික්තතා න්‍යායට අදාළව redundancy law එකට අදාළව තියෙන දේවල් හතර. ඔන්න ඔය හතර තමයි හොඳට මාක් කරගන්න පොතේ. ඔය හතර තරු හතරක් දාලා හරි කමක් නැහැ මාක් කරගන්න. නිරන්තරයෙන් ඕගලන්ට වර්ධින කොටස. අන්තිමට ඉන්නේ ඕගොල්ලෝ දන්න කියන කෙනෙක් ඩී මෝගන්. right ඩී මෝගන් අපි කතා කරා යුනිවර්සල් ගේට්ස් වලදී. ඩී මෝගන්ගේ සිද්ධ වෙන්නේ මොකද්ද? x plus y වල total bar එකක් තිබ්බොත් අන්නේ total bar එක අස් කරගන්න විදිය තමයි මේ කියලා දෙන්නේ. x bar dot y bar. එතකොට මේ total bar එක කැලි වලට කැඩෙනවා මේ plus එක dot එකක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි එතනදී කතා කරන රටාව ඒක. අනිත් විදිය x dot y වල total bar එක අපිට පුළුවන් දෙකට කඩන්න x bar y bar කියලා dot එක plus එකක් බවට පත් වෙනවා. ඒක තමයි
දෙවෙනි න්‍යායයේදී ඕගලන්ට කතා කරන්නේ. right. ඒක ලියන්න පුළුවන් මේ විදිහට. x dot y වල total bar එක x bar y bar කියලා කැලේ දෙකකට කැඩෙනවා. dot එක plus එකක් වෙනවා. right. එතකොට ඕක තමයි डी මෝගන් න්‍යායට අදාළව තියෙන න්‍යායවල දෙක. right. හරි. එතකොට ඔයගලන්ගේ ටියුට් එකේ ලකුණු කරගන්න ඕනේ මොනවද? අපි අත්‍යවශ්‍යයෙන් මතක තබා ගත යුතු දේවල්. ඒ කියන්නේ ගණන් වල විදිහට වෙනස් නොවන කට්ටිය. ගණන් වල විදිහට සමාන නොවන කට්ටිය. කියන්නේ ගණන් වලට වඩා වෙනස් කට්ටිය. right. කවුද ඒගොල්ලෝ ඉන්නේ? මම තරු ටික දාගෙන යනවා. ඔයගොල්ලෝ තරු දාන්න හරි අන්ඩර්ලයින් කරන්න හරි ඒ දේවල් ටික කරන්න. මේ හතර දෙනා අතිශය වැදගත්. සමරික්තතා න්‍යාය डी මෝගන් ලෝ එකේ ලෝස් දෙක. මොකද ඒක සාමාන්‍ය ගණිතයට අදාළව සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒ කියන්නේ මේ දෙන්න ඊට අමතරව මම මේ දාන තරු දාන කට්ටිය. න්‍යායේ විශේෂයෙන් මතක තියාගන්න දෙයක් නැහැ. එකම ජාතිය කට්ටිය එකතු වුණාම ඒ ජාතිය කට්ටිය වෙනවා. එකම ජාතිය කට්ටියෙන් ගොනු වුණාම ඒ ජාතිය කට්ටිය වෙනවා කියන එක. සර්ව සාම්‍ය වල මතක තබාගත යුතු ලෝ එක වෙන්නේ මෙන්න මෙයා. වැදගත්ම ලෝ එකක්. x+1 කියන්නේ 1 කියන එක. ප්‍රතිලෝම න්‍යායයි ද්විත්ව ප්‍රතිලෝම න්‍යායයි ද්විත්ව ප්‍රතිලෝම න්‍යාය මතක තියාගන්න දෙයක් නෑ. අපිට ප්‍රැක්ටිස් කරලා පුරුයි. ප්‍රතිලෝම න්‍යායයේ තියෙන න්‍යායන් දෙක මතක තියාගන්න. x plus x bar කියන්නේ 1යි x dot x bar කියලා කියන්නේ බිඳුවයි කියන්නේ. right. හරි. මට කන්ෆර්ම් කරන්න දැන් කතා කරපු දේවල් වල නැවත අඩලුඩුකම් නෑ නේද කියන එක. ක්ලියර් නේද කියන එක කන්ෆර්ම් කරන්න. right. හරි. එතකොට ඊළඟ දවසේ අපි කෙලින්ම මම නැවත මොනවාද මේ තියරිස් මතක් කරන්න යන්නේ නැහැ. දැන් මේ සතියේ වගකීම තමයි ඕගොල්ලන්ගේ ඔය තියෙන තනි කොලේ right. ඕගොල්ලන්ගේ ටියුට් එකේ කීවෙනි පිටුවද?
right මෙන්න මේ පිටුව 13 වෙනි පිටුවේ තියෙන ලෝස් ටික එක්ක මතක තියාගන්න ඕනේ මේ ගණන් හදනකොට එක්ක මතක තියාගන්න ඕනේ ඔයා හොඳට මේක ප්‍රැක්ටිස් කරලා මතක හිටින්නේ නැත්නම් මතක හිටින්නේ නැති ටික right මුලින්ම ඔක්කොම ටික ලියාගත්තට කමක් නැහැ පොඩි කොළ තීරුවකට ලියලා ළඟ තියෙන්න ඕනේ ටියුට් එක පෙරලා බලන්න තියාගන්න එපා right මොකද සරල කිරීම කරනකොට අන්තිම ලේසි ගානේ ඉඳලා අන්තිම අමාරු ගාන වෙනකන් අපි සරල කිරීම කරනවා. ඒතර අන්තිම ලේසි ගානේදී සමහරලාට හරි ලේසි කියලා තේරෙන්න පුළුවන්. නමුත් අගට එනකොට මතක තියෙන්න ඕනේ න්‍යායන් ටික. right ඒක නිසා මේ ටික මේ සතිය හොඳට ප්‍රැක්ටිස් කරන්න. ලබන සතිය අපි කෙලින්ම සරල කිරීම වලට අදාළව ගණනය කිරීම වලින් තමයි පටන් ගන්නේ. right එතකොට එදාට තියෙන්නේ ගණන් හැදීම. මම ප්‍රකාශනය දෙනවා ඕගොල්ලෝ සරල කරනවා. right මම එකක් දෙකක් සරල කරන හැටි කියලා දෙනවා. ඊට පස්සේ ඕගලන්ට වැඩේ අරගෙන යන්න තියෙනවා. හරි. එහෙනම් මම අදට මෙතනින් සෙෂන් එක නතර කරනවා. right තව එක විනාඩියක් වගේ තියෙන 9 වෙනි. ඊළඟ සතියේ මේ වෙලාවටම අපි හම්බ වෙනවා 7 ඉඳලා 9ට. තාම ළමයි ටියුෂන් පටන් ගන්න මානයක් පේන්නේ නැහැ. දැනට ඇවිල්ලා තියෙන ආරංචිය O level ඉවරුණයින් පස්සේ ඉඩ දෙනවා කියලා. සමහර විට දැන් ඉස්කෝලේ පටන් අරගෙන මේ යන විදිහත් එක්ක සමහර විට ඉඩ තියෙනවා. ඔළුවේ තියාගෙන අපි මේ විදිහට හම්බ වෙමු. right හම්බෙන්න පුළුවන් වෙච්ච ගමන් ක්ලාස් එකේදී හම්බෙමු අපි. හරි right එහෙනම් ගිහිල්ලා එන්න good night හැමෝටම. ලබන සතියේත් මේ වෙලාවට right හරි